සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පූජනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. මේ උතුම් සද්ධර්මයට කැමැති මේ සුන්දර සද්ධර්මයේ රසය මිහිරියාව විඳගන්ට හිත ඇති කාරුණික පින්වත්නි, පින්වත් ඔබ අපි අද දවසෙත් සූදානම් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අප කෙරෙහි අප්‍රමාණ අනුකම්පාවකින් අපගේම සංසාර විමුක්තිය පිණිස දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මයෙන් කොටසක් දේශනා කරවාගෙන ශ්‍රවණය කරන්නට. අද දවසෙත් නෙත් ධර්ම දක්ෂිනාවේ මේ උතුම් සද්ධර්ම දේශනාවන් ඊටම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තමන් විසින් ශ්‍රවණය කරන අතරේ අද දවසේ සිද්ධ කරන මේ උතුම් ධර්ම දේශනාව සඳහා පින්බර දහම් දායකත්වයේ දරාගෙන මුළු මහත් ලෝකයකට ධර්ම දානය ලබා දෙන්න ඕන කියන කල්යාණ මිත්‍ර සත්පුරුෂ අදහස හිතේ මුදුන්පත් කරගෙන නෙත් ධර්ම දක්ෂිනාවේ අද දවසට નિયમિત මේ උතුම් ධර්ම දේශනාව සඳහා පින්බර දහම් දායකත්වයේ දරාගෙන කටයුතු කරන කාරුණික පින්වත් පිරිසක් අපට මුණ ගැහෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික නායක නැවි KW ඉන්ද්‍රදාස පින්වත් මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වත් දූ දරුවන්ගේ පින්බර දායකත්වය තමයි ඒ විදිහට අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලෝකයේ පුරාම විසුරුවා හරින්ට දායකත්වයක් විදිහට අපට ලැබෙන්නේ. ඒ පින්වත් පිරිසගේ කාරුණික අනුග්‍රහය, දායකත්වය, ධර්ම දානය නිසා මුළු මහත් ලෝකයකට අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව පහසුවෙන් සුවසේ ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙනවා. මේ තුලින් උපදවා ගන්න ඒ ධර්ම දානමය, ධර්ම ශ්‍රවණමය අනන්ත අප්‍රමාණ වූ ආනිසංස දෙවියන්ටත් පින්කමේ පින්බර දායකත්වයේ දරන ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික නායක නැවි KW ඉන්ද්‍රදාස මහත්මයා ප්‍රධානයේ පවුලේ පින්වත් පිරිසගේ නමින් මිය පරලොව යන්ට දුන සංසාරගත සියලු මව්දෙමව්පිය ඥාතීන්ටත් සුජීවත් විඳගෙන පින්කම සිද්ධ කරන පින්වත් සෑම සිළු දෙනාටත් ධර්ම ශ්‍රවණය කරන ඔබ අපි හැම දෙනාටත් මෙලව පරලව දෙලව ජීවිතයේ යහපත පිණිසත් ධර්ම අවබෝධයේ පිණිසත් උපකාර වේවා. අප හැම දෙනාගේම සංසාර දුකින් අත මිදී උතුම් නිවනේ සැනසීම පිණිස ඒ සියලු ආනිසංස ධර්මඥානය එකසේ උපනිශ්‍රේ වේවා කියන අදිෂ්ඨානය ඇතුව අදත් අපි මේ මහා පින්කම ආරම්භ කරනවා. දස බල සේලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහාතුති. දස බලයන් වහන්සේ නැමැති සෛලමය පර්වතයෙන් පැන නැගී අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි ඒ උතුම් ශ්‍රී මුක බුද්ධ වචන ගංගාව සියලු ලෝ සතුන්ගේ සංසාර දුක්ගිනි නිවාලමින් බොහෝ කාලයක් ගලා බස්නාසේක්වා කියන ඒ උතුම් බුද්ධ භාසිතය ගුරු තන්හි තබාගෙන නෙත් FM ආයතනය මේ උතුම් වෙසක් සතිය නිමිති කරගෙන නෙත් ධර්ම දක්ෂිනාව තුළ විකාශය කරනු ලබන
ඒ උතුම් සද්ධර්මානුශාසනාවයි අපි මේ විදිහට ආරම්භ කරන්නේ. වෙසක් පුන්සඳ පායා නැගෙන අතිශය පින්බර වෙසක් පුන් පොහොය අපි හැම දෙනාටම ඊටමත් වටිනාම දවසක් හැටියටයි අපි හඳුනගන්නේ. පින්වත්නි, වෙසක් කාලේ එනකොට හැම තැනම අපිට දකින්න ලැබෙනවා බුදු සසුන බැබලේවා කියන මහා විශාල දැන්වීම් පුවරු. බොහොම අලංකාරවට සකස් කළ ප්‍රදර්ශනය කරන අපිට පේනවා. නමුත් බුදු සසුන බබලවන කෙනෙක් නැහැ. පුද්ගලයෙක් පිරිසක් කියලා හොයාගන්න නැහැ. ඒ කියන්නේ සජීවී වස්තුවක් පණ ඇති කෙනෙක් පුද්ගලයෙක් කණ්ඩායමක් හොයාගන්න බොහෝම අමාරුයි. ඇත්තටම නැත්තටම නැති තරම් කියලාත් හිතෙනවා බැලුවාම. හැම අවුරුද්දකම සිරිතක් විදිහට අපි කරගෙන යන වැඩපිළිවෙලක් තියෙනවා. ගොඩාක් වෙලාවට බොහොම සුළු පිරිසක් වෙසක් එනකොට ඔන්න මතක් වෙනවා වෙනදාට වඩා සිල් ටිකක් සමාදන් වෙලා දින කීපයක් එක දිගට සීලෙන් ඉන්න ඕන කියලා බොහොම කෙටි පිරිසකට සුළු පිරිසකට මතක් වෙනවා. ඒ අතර සුපුරුදු පරිදි හොල්මන් කතා ටික, ඔලු බක්කො ටික මතක් වෙනවා. වෙසක් මූණු ටික මතක් වෙනවා. වෙසක් කූඩු ටික, දන්සැල් ටික මතක් වෙනවා. තොරන් ටික මතක් වෙනවා. ඒ කානිවල් එකක් වගේ අපි අර කාලයක් තිස්සේ කරගෙන යන උත්සවය මතක් වෙනවා. ඒව ඔක්කොම බොළඳ දේවල්. ඒ බොළඳ දේවල් පස්සේ දුවන සමාජ ස්වභාවය ඔන්න මතුවලා එනවා ආපහු. වසරකට සැරයක්. ඒ බොළඳ දේවල් පස්සේ දුවනවා මිසක් නුවණ පාවිච්චි කරලා අවබෝධයෙන් කටයුතු කරන පිරිසක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. බොහෝම අතලොස්සක් තමයි අර මම මුලින් කිව්ව විදිහට යම්කිසි ආධ්‍යාත්මික සංවර්ධනයක් පිණිස හිතන පිරිසකට අපිට මුණ ගැහෙන්නේ. අනේ ධර්ම දක්ෂිනාවේ ඊටමත් උතුම් වැඩපිළිවෙලක් සංවිධානය වෙනවා. මේ දිනවල මම අර මුලින් සිහිපත් කරපු විදිහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඊටාම වැදගත් ධර්මපරයායක් මේ සතියක් දෙකක් මුළුල්ලේ අපි දිගටම පින්වත් දේශකයන් වහන්සේලා විසින් සවිස්තරාත්මකව විස්තර කරමින් ඔබේ අපේ ජීවිතයට ඒ ගුණධර්ම ගොඩනගා ගන්නට පහසු විදිහට තේරුම් ගන්නට ලේසි විදිහට ධර්ම දේශනා සිද්ධ කරනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදුරජාණන් වහන්සේලාගේ ශාසනයේ පින්වත්නි ප්‍රධානම ඉලක්කය තමයි නිර්වාණය. ඒ සඳහා කළ යුතු දේ චතුරාර්ය සත්‍ය අවබෝධය. එහෙමනම් යමෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාද ඔහු නිර්වාණය සාක්ෂාත් කළා. යමෙක් නිර්වාණය සාක්ෂාත් කළා කියලා කියනවා නම් ඒ ඔහු අවබෝධ කළේ චතුරාර්ය සත්‍යයි. මේ දෙකම එකයි. දුක, දුකට හේතුව, දුක නැති කිරීමේ හැකියාව ඇති බව, දුක නැති කිරීමේ ක්‍රමවේදය කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඔහු තුල ඇති කරගන්න අවබෝධය, ප්‍රත්‍යක්ෂ කිරීම, සාක්ෂාත් කිරීම, මේ තුලින් සියලු සංසාර දුක් නිවාලමින් ඒ උතුම් නිවන කරා පැමිණීම සිද්ධ වෙනවා. එහෙමනම් බුදුසසුනේ අග්‍රම ඵලය වන නිර්වාණය චතුරාර්ය සත්‍ය අවබෝධයට පිරිය යුතු වැඩි යුතු මාර්ගය ප්‍රතිපදාව. නැත්තම් ඒ සඳහා බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය සවිස්තරාත්මකව පැහැදිලි කරලා දෙන ධර්ම දේශනා මාලාවක් මේ දවස්වල මේ සිද්ධ කරන්නේ. මේක දුකට හේතු වන තෘෂ්ණාව සහ මුලින් නැති කරන ප්‍රතිපදාව. නිවන් මඟ කියලා කියන්නේ ඒකට. නිවන් මඟ කියන එකේ අර්ථය තෘෂ්ණාව සහ මුලින් නැති කරලා දාන වැඩපිළිවෙල. දුක්ඛ නිරෝධය නැමැති නිර්වාණයට පැමිණීමට හැකියාව ඇත්තේ මුලින්ම කියපු ඒ දුක උපද්දවන තෘෂ්ණාව. තෘෂ්ණාව ක්‍රම තුනකට තියෙනවානේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. ඒ තුන් ආකාර තෘෂ්ණාව විනාශ කිරීමෙන් සහ මුලින්ම නැති කිරීමෙන් නැවත හට නොගන්නා ආකාරයට දුරු කිරීමෙන් විතරයි ඒ නිර්වාණය කියන එක සාක්ෂාත් වෙන්නේ. මලකඩ නැති බව නිර්වාණ. කෙලස් නැමැති මලකඩ සියල්ල සූරා නැවත හට නොගන්නා ආකාරයට ඉවත් කිරීම. නිර්වාණය කියලා කියන්නේ. ඒ සඳහා තියෙන එකම මාර්ගය දුක්ඛ නිරෝධය නැත්තම් නිර්වාණයට පමුණුවන්නා වූ නිර්වාණය ලබා දෙන්නා වූ මාර්ගයේ විදිහට ධර්මයේ පෙන්වන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය. ඒ කියන්නේ මාර්ග සත්‍ය කියන්නේ ඒකට. කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං. අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයතිදං. සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ,
සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. ඉදං උච්චති භික්කවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යං. මහණනි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍ය කියලා කියන්නේ කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ කුමක්ද? සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මෙන්න මේ කියන ටික තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍ය කියන්නේ දුක නැති කරන්න තියෙන වැඩපිළිවෙල. ඉතින් මේ පිළිබඳව සම්මා දිට්ඨිය ගැන, සම්මා සංකප්පය, සම්මා වාචා, සම්මා කම්මන්ත කියන මේ කාරණා 4 මේ වෙනකොට ස්වාමින්වහන්සේලා විසින් ඔබට බොහොම පැහැදිලිව විස්තර කරලා දේශනා කරලා තියෙනවා. අද දවසේ අපිට තියෙන්නේ එහෙමනම් බ්‍රහස්පතින්දා දවසේ ධර්ම දේශනාව හැටියට සම්මා ආජීව කියන 5 වෙනි දහම් කාරණය, 5 වෙනි ආර්ය මාර්ගය. තත්ත කතමෝ සම්මා ආජීවෝ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා ආජීවය කියන්නේ මොකද්ද? ඉද ආර්ය ශාවකෝ මිච්ඡා ආජීවම් පහාය සම්මා ආජීවේන ජීවිතං කප්පේති අයං උච්චති සම්මා ආජීවෝ. මේ බුද්ධ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා. එතකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසට අදාළ ආර්ය ශ්‍රාවකයා මිත්‍යා ආජීවයෙන් මිදිලා අතහැරලා සම්මා ආජීවයෙන් ජීවත් වෙනවද? ඒ කියන්නේ තමන්ගේ ජීවිකාව පවත්වාගෙන යනවද? ඒක තමයි සම්මා ආජීවය කියන්නේ. ඊටාම කෙටියෙන් කිව්වා. එතකොට පින්වත්නි, මේ ආජීවය කියලා කියන්නේ තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න, එහෙම නැත්නම් ජීවිතේ පෝෂණය කරගන්න අවශ්‍ය කරන ආහාර පාන, ඇඳුම් පැළඳුම්, බෙහෙත් වාසස්ථාන ආදී තමන්ට අවශ්‍ය කරන දේවල් ගොඩනගා ගන්නට, තමන්ගේ ජීවිතයේ එදිනෙදා තියෙන කටයුතු කාරණා කර ගැනීම සඳහා අවශ්‍ය කරන බල ශක්තිය ගොඩනගා ගන්න ක්‍රමවේදය. තව පහසුවෙන් කියනවා නම් අපේ දැන් ගිහි පින්නතුන් හැටියට ඔබ දන්න ඔබේ ජීවිතයේ තියෙන කටයුතු කාරණා කරගන්න ඔබට මිල මුදල් අවශ්‍යයි. මිල මුදල් ටික ලැබුණාම තමයි කෑම බීම ටික හදාගන්න පුළුවන්. එතකොට ඇඳුම් පැළඳුම් ටික සකස් කරගන්න පුළුවන් මිල මුදල් තියෙනකොට. ඊට පස්සේ වාසස්ථානය හදාගන්න පුළුවන් මිල මුදල් තියෙනකොට. ඊට පස්සේ අවශ්‍ය කරන බෙහෙත් ටික ලබා ගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍යයි මිල මුදල්. එතකොට අනිකුත් ඥාති සංග්‍රහ, දරුමුණුබුරන්ට, ස්වාමියාට, බිරිඳට, මව්පියන්ට සංග්‍රහ සම්මාන කරනකොට, ඒ කියන්නේ ජීවිතේ පවත්වාගෙන යන්නට ඒවත් උපකාර වෙනවානේ. ඥාති සම්බන්ධකම්, මව්පිය උපස්ථාන, අමුදරුවන්ට සැලකීම කියන මේ කාරණා ටික ගිහි පින්නතෙක්ගේ ජීවිතය ඇතුලේ අනිවාර්යෙන් තියෙන දෙයක්නේ. එතකොට ඒ සියලු දේට අවශ්‍ය කරන ප්‍රධානම සම්පත තමයි මුදල. එතකොට මේ මුදල සොයා ගන්න විදිහ, ඒ මුදල තමයි ජීවිකාව. ඒ කියන්නේ එහෙම නැත්නම් මේ මුදල සොයා ගන්න විදිහ තමයි ජීවිකාව කියලා කියන්නේ. කියන්නේ දිවි පැවැත්මට අවශ්‍ය කරන ශක්තිය සොයා සපයා ගන්නා ක්‍රමවේදය. ඒකට තමයි ජීවිකාව කියන්නේ. එතකොට සම්මා ආජීවය, එහෙම නැත්නම් සම්මා ජීවිකාව, මිත්‍යා ජීවිකාව. මේ ලෝකේ තියෙනවා එහෙම දෙකක්. සාමාන්‍යයෙන් පින්වත්නි, ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, එහෙම නැත්නම් මේ ඒකට අපි කියනවා කාය දුස්චරිත 3. ඊට පස්සේ වාක් දුස්චරිත තියෙනවා. බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම වගේ දේවල්. ඊට පස්සේ කාමය වර්ධවා හැසිරීම. මොකද ඒවා වෘත්තියක් වශයෙන් උනත් කරන්න පුළුවන්. එතකොට මේවා සමහර මිනිස්සු විනෝදයට කරනවා. ප්‍රාණඝාත, සොරකම් කිරීම, බොරු කියන ඒවා, කාමයේ වර්ධව හැසිරෙන මේ හැම දෙයක්ම සාමාන්‍යයෙන් විනෝදයට කරනවා. ඊට පස්සේ සමහර මිනිස්සු තරහට, ඉරිසියාවට මේ සතුන් මරනවා, මිනිස්සු මරනවා, එහෙම කරනවානේ. තරහට, ඉරිසියාවට කේලම් කියනවා, බොරු කියනවා, ඒවත් කරනවා. එතකොට විනෝදයටත් එහෙම කරනවා. සතුන් මරන මිනිස්සු, දඩේම යන මිනිස්සු විනෝදයටත් යනවා. බොරු කියන අය, කේලම් කියන අය, අර අසමග්ග නන්දිනෝ, අසමග්ග රතෝ මේ මිනිස්සු ભેද බින්න කරන එක විනෝදාංශයක් කරගත්තා. ඒ විනෝදාංශයක් විදිහටත් කරනවා. හැබැයි කාමයේ වර්ධව හැසිරෙනවා කියන එක, කාමසේවනය කියන එක විනෝදයක් විදිහටත් කරනවා. ඒ වගේම ඔය ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, මුසාව, පරුසාව, හිස් වචනය, පිසුනාව, මේවා මේ පරුසාව, මේ වාගේ දේවල්, ඊට පස්සේ මේ කාමයේ වර්ධව හැසිරීම, මේවා
මිල මුදල් හම්බ කරන්ට එහෙම නැත්නම් ජීවිකාව විදිහටත් මිනිස්සු කර්මාන්තයක් විදිහටත් මිනිස්සු ඒ කියන්නේ මේ මුදල් උත්පාදනය කරන ක්‍රමවේදයක් හැටියටත් මිනිස්සු ව්‍යාපාරයක් හැටියටත් කරගෙන යනවා. එතකොට අන්න දැන් අර අපි මුලින් කිව්ව විනෝදයට කරන ඒවා, නිකං කරන ඒවා, තරහට කරන ඒවා වගේ ටික අයිති වෙන්නේ අර ගිය දවසේ දේශනාවලදී කිව්ව ඔය සම්මා වාචා, සම්මා කම්මන්ත ඒ වගේ ඒවාට මේක අදාළයි. මේ ප්‍රාණඝාත වගේ දේවල් කාය කර්ම කියන කොටසට ගත්තාම සම්මා කම්මන්ත කියන තැනදී ඒ ගැන කියලා දෙන්න ඇති පින්නතුන්ට. ඒ සාමාන්‍ය විනෝදයට තරහට අර එහෙම කරන ඒවා, නිකන් ඉන්න බැරුවට සතුන් මරණ ඒවා, සොරකම් කරන ඒවා, කාමේ වර්ධව හැසිරෙන ඒවා, බොරු කේලම් කියන ඒවා, පරුස වචන, හිස් වචන කියන ඒවා ඉති වෙන්නේ අර සම්මා වාචා, මිච්ඡා වාචා, එතකොට සම්මා කම්මන්ත, මිච්ඡා කම්මන්ත කියන ඒ කොටස් වලට. මේ මිල මුදල් හම්බ කිරීමට තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න ඔය කියන කාය වාග් දුස්චරිත ටික කරනවා නම් කෙනෙක් ඒක අයිති වෙන්නේ මිච්ඡා ආජීවයට. එතකොට ඒ මිච්ඡා ආජීවයෙන් කෙනෙක් මිදෙනවා. එතකොට ඒකට තියෙන එකම දේ මොකද්ද? දැන් මිත්‍යා ආජීවය කියන එක එතකොට අපි දන්නවා. තව ඉස්සරහට අපිට ඒ ගැන කතා කරන්නත් පුළුවන්. ඉතින් පින්වත්නි මෙතනදී සාමාන්‍යයෙන් දැන් අපි මේ දේශනාව කරන්නේ මේ නිවන් මාර්ගයට බැස ගන්න කැමති, නිවන් මාර්ගයේ ගමන් කරන්න කැමති, ධර්මයේ පිළිපදින්න කැමති පිරිස ගැන විශේෂයෙන් ඉලක්ක කරගෙන මේ දේශනා අපි කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සාමාන්‍යයෙන් නිවන් දකින්න පෙර. ඒ කියන්නේ නිවන් දැකීම කියන දෙයට පෙර ඒකට සූදැන්. නිවන් දැකීම කියන එක අපි හිතපු පළියට එකපාරට කරන්න පුළුවන් එකක් නෙමෙයිනේ. නිවන් දකින්න කැමැත්ත තියෙනවා නම් කෙනෙකුට සසර දුකින් අත මිදෙන්න ඕන කියන අදහස කෙනෙකුගේ හිතේ තියෙනවා නම් අන්න එයා ඒ සඳහා සූදානම් වෙනවා නම් කොහොමද සූදානම් වෙන්නේ? නිවන් දැකීම සඳහා සූදානම් වෙන්න කැමති කෙනා ප්‍රධානම මූලික කාරණා හැටියට ඒ කියන්නේ ගිහි පැවිදි දෙගොල්ලම සතර සංවර සීලය හොඳින් පිළිටන්න ඕන කියනවා. ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සම්නිසිත සීලය, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. දැන් මේක භික්ෂුන් වහන්සේලාට භික්ෂු භික්ෂුණී කියන කොටසට ගොඩාක්ම වැදගත් වෙනවා මෙතන තියෙන කාරණා වලින්. මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, එතකොට ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සම්නිසිත සීලය. එතකොට අපිට ඉතුරු වෙනවා එහෙමනම් මෙතන ආජීව පාරිශුද්ධ සීලය. අන්න ඒ ආජීව පාරිශුද්ධ සීලය කියන කොටස මේ අපි අද කතා කරන සම්මා ආජීවය කියන එකට අදාළයි. එතකොට මේ ආජීව පාරිශුද්ධිය කියන එක එහෙමනම් අපිට අනිත් කාරණා කතා කරන්න වෙලාව නෙමෙයි අද. ආජීව පාරිශුද්ධිය කියන එක නිවන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන කෙනාට, නිවන් දකින්න කැමති කෙනාට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. දැන් පින්වත්නි ආජීව පාරිශුද්ධිය එහෙම නැත්නම් දිවි පැවැත්ම, ජීවිකාව පිරිසුදු කර ගැනීම සඳහා ගිහි පින්වතුන්ට නම් සාමාන්‍යයෙන් ගිහියන් විසින් දැන් සාමාන්‍ය තමන්ගේ ජීවිත පැවැත්මට කරන අර ප්‍රාණඝාත, සොරකම්, කාම මිත්‍යාචාරය, බොරු කීම, එතකොට දැන් ඔය ටික අපිට ප්‍රසිද්ධයි. දැන් ප්‍රාණඝාත ආදී දේවල් කරලා මේ සත්තු විකුණනවා, මරලා මස් පිනිස විකුණනවා, එහෙම දේවල් කරනවා. එතකොට සත්තු මැරුවේ නැතත් වද හිංසා දීලා ඒ සතුන්ව හිර කරගෙන සමහර දේවල් කිරීමත් අපි දන්නවා මේකට අදාළයි. දැන් ඔය සත්තු වත්ත වගේ දේවල් හදාගෙන එහෙම නැත්නම් ඔය වෙන වෙන ස්ථාන හදාගෙන සත්තුන්ගේ කර පිටින් සපාරි යන්ට ඒ විතරසේ බර අදින්ට ඔය වගේ දේවල් කරමින් ඒ තිරිසන් සතුන් පීඩාවටපත් කරමින් ඒන් යමක් හරි හම්බ කර ගන්නවා නම් කෙනෙක්. එතකොට සොරකම කියන එක බලන්න. සොරකම කියන එක සාමාන්‍ය පුද්ගලයාට නෙමෙයි. මේ ලෝකේ රට රාජ්‍යවල ඉන්න ප්‍රධානීන්ගේ ඉඳලා පල්ලෙහාම ඉන්න මහාමාර්ගයේ හිඟමනේ යන මිනිස්සයා දක්වා මේ හොරකම කියන එක ජීවිකාවක් බවට පත් වෙලා තියෙනවා. අද වෙනකොට තමන්ගේ ජීවිතය ස්වයංපෝෂිත කරගන්න, සැප පහසුව ඇති කරගන්න ඒ අය සොරකම කියන එක පුදුම විදිහට කරගෙන යනවා. ඉතින් කාම මිත්‍යාචාරය කියන එක දැන් ওই ගණිකා වෘත්තිය වගේ ඒවා සම්මත කරලම නීතියෙන් කරගෙන යන රටවල් වල බොහොම නිදහසේ ඒක ව්‍යාපාරයක් විදිහට කරගෙන යනවා. අපේ රටවල් වල නීතියෙන් අනුමත කරලා නැතත් මේ බුදුදහම තියෙන නිසා ඒක ටිකක් එහෙට මෙහෙට කරගෙන තිබුණාට යටින් සමාජයේ ඒ කටයුතු හොර රහසේ සිද්ධ වෙනවා. ඒතර ඒවා කරගෙන යන්නේ අර විනෝදය එහෙම නැත්නම් තරහා පලි ගැනීම වගේ කාරණා පැත්තක දැම්මට පස්සේ ඊළඟට ජීවිත පැවැත්ම වශයෙන් තමයි කරන්නේ.
එතකොට ඒක පැහැදිලිව අපිට පේන්න තියෙනවා. එතකොට බොරු කියන එක දැන් ප්‍රාණඝාත කරොත්, සොරකම් කරොත්, කාමමිත්‍යාචාරය කරොත් ඒ තුල දිවි පැවැත්ම හදාගන්න කෙනාට බොරු කීම කියන එක ඊළඟට අනිවාර්යයෙන්ම කරන්න වෙනවා අර වාගෙන් ආරක්ෂා වෙන්න. මොකද ප්‍රාණඝාතයේ, සොරකම, කාමමිත්‍යාචාරය වගේ ඒ වැරදි වැඩවලින් යමක් හම්බ කරගන්න කෙනාට ඒක පරිස්සමට කරගන්න බොරු කීම අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. ඒකත් ඉතින් රටේ ලෝකේ ඉහළම පුද්ගලයාගෙන් ඉඳලා පල්ලෙහාම කෙනාට එනකන් අදාළයි. මොකද දැන් හොඳ රට ලෝකේ පාලනය කරන කෙනෙක් වුණත් හොරකම් කරනවා නම්, ප්‍රාණඝාත කරනවා නම් එයාට ඒවා වහගෙන සුදු චරිතයක් වෙන්න එයාට පුළුවන් තරම් බොරු කියන්න සිද්ධ වෙනවා. ඊළඟට හිඟමනේ යන මිනිස්සයාට වුණත් එයා බොරුවෙන්, වංචාවෙන්, සොරකමින් ඒ වගේ දේවල් වලින් නම් අර යමක් හම්බ කරන්නේ එයාට බොරුව කියන එක අනිවාර්යෙන් කරන්නම වෙනවා. එතකොට ඔය පේන්නේ නැද්ද? බොරුවට තුවාල කරගෙන බොරුවට දරුවෝ හම්බෙන්න ඉන්නවා, බොරුවට අසනීපයි කියා සමහරට මැරිච්ච දරුවන්ගේ වෛද්‍ය සහතික පවා පෙන්න බොරු කියා මිනිස්සු හිඟමනේ යනවා. ඉතින් හිඟමන දක්වාත් රාජතාන්ත්‍රිකව ගත්තත් මේ බොරුව කියන එක ගොඩාක් අය ජීවිත පැවැත්මට පාවිච්චි කරනවා. එතකොට හොරතරාදියෙන් කිරණ ඒවා එහෙම අද කාලේ නම් හොඳටම තියෙනවා හොරතරාදියෙන් කිරණ ඒවා. එතකොට බඩු මිල මිනිස්සු යමක් මිල දීලා ගන්න ගියාම වෙළඳ සැලකට තියෙන මිලට වඩා වැඩි මිලක් බොරුවට කියනවා. ඒ කියන්නේ දැන් ඔය සමහර විට මේ දවස්වල ජන ජීවිතේ පීඩාවටපත් වෙලා බඩු මිල ඉහළ ගිහිල්ලා බොහොම අමාරුයි යමක් මිනිසුන්ට ජීවත් වෙන්න යමක් ගන්න කියලා කතා කරන මිනිස්සු අතරේ සත්භාවයෙන් ඒවා කරන මිනිසුත් ඉන්නවා. ඒ අතරේ ඔය ගොඩාක් දුරට මුදලාලිලා එහෙම කරන්නේ කොහොමද? පරණ මිලට ගෙනාපු බඩු, සිමෙන්ති ටික, යකඩ ටික, වෙනත් ඒ ඉදිකිරීම් ද්‍රව්‍ය, එතකොට අනිකුත් දේවල්, බෙහෙත් මේ හැමදේම පරණ මිලට ගෙනාපු ස්ටෝක් කරගෙන හිටපු දේවල් වැඩි ලාභයක් ලබා ගන්නට ඒ තියෙන මිලට වඩා පුංචි ප්‍රමාණයක් වැඩි කරලා කිව්වත් සාධාරණයි කියමුකෝ. කාලෙන් කාලට මිල ඉහළ යෑම හැම දිනාටම බලපාන දෙයක් නිසා මුදලේ වටිනාකම අඩු වෙන එක. නමුත් 100ට ගෙනාපු එක 350ක් 400ක් විතර කරලා 3 ගුණයක් 4 ගුණයක් විතර වැඩිපුර ගණන් දාලා විකුණන එක බොහොම අසාධාරණ දෙයක්. ඒක හොරතරාදියෙන් කිරීම, බොරු බඩු මිල කීම, ඇත්ත මිල සංගවලා බොරු මිලක් කියලා වැඩි ගානට මිනිසුන්ට විකුණන එක. මේක බුද්ධ කාලයේ පවා තිබිච්ච දෙයක්. ඒ කාලේ දැන් ඔය අද වාගේ අපි ගමුකෝ සල්ලි වලින් අර හැමෙන් ගනුදෙනු කිරීම වැඩිපුර නැතත් දැන් ඔය හාල් වී වගේ දේවල් ගනුදෙනු කරනකොට උනත් වී එහෙම විකුණනකොට බොල් ටිකක් කවලම් කරලා විකුණනවා. ගල් කවලම් කරලා, වැලි කවලම් කරලා විකුණන. එතකොට වී කිලෝ 100ක් විකුණනකොට වී කිලෝ 100කට සල්ලි ලැබෙනවා. හැබැයි ඒකෙන් 25ක් විතර තියෙන ගල්. එහෙම නැත්නම් බොල්. එතකොට 75ක් විතර තමයි හොඳ වී තියෙන්නේ. එතකොට අන්න ඒකෙන් අයථා ලාභයක්. එතකොට බොරු බඩු මිල, බොරු හොර තරාදි වලින් කිරනවා. මේවා ඒ කාලෙත් තිබිලා තියෙනවා. එතකොට අද කාලෙත් ඒවා නවීන තාක්ෂණයට අදාළ විදිහට තියෙනවා. දැන් ඔය පෙට්‍රල් එහෙම ඩීසල් එහෙම ගහන්න ගියාම සමහර ස්ථානවල ඔය මීටරේ කරකවල හදලා එහෙම ලාභ ලබා ගන්නට කූට වැඩපිළිවෙළවල් කරලා තියෙනවා කියලා මිනිස්සු චෝදනා කරනවා අපිට ඇහෙන්නේ. අන්න ඒ වාගේ මේ මිල මුදල් හරි හම්බ කරගන්නට භාවිතා කරන වැරදි වැඩපිළිවෙළවල් ඒවා තියෙනවා. ඊට පස්සේ කේලම් කීම, හිස් වචන කතා කරනවා. ඒවත් ඉතින් ඔය බොරුවට කතා දැන් ඔය පාර්ලිමේන්තුව එහෙම ගත්තාම තම තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න පරිස්සම් කරගන්න මිනිස්සු රවට්ටමින් බොරු දේවල්, කිසිම තේරුමක් නැති දේවල් පාර්ලිමේන්තු සභාව පටන් ගත්තාම උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි රැස්වීමට සහභාගී වුණා කියලා කියන්න ඕන නිසා ඔය රටේ නැති වල්පල් කීයක ඉඳලා නිකන් ඉන්නවා. ඒ තුලත් යටි අදහස මොකද්ද? තමන්ගේ ජීවිකාව පරිස්සම් කරගන්න. මෙන්න මෙහෙම දැන් මේ අපිට අද සමාජ මට්ටම් වලින් එක එක පැති වලට මේක කල්පනා කරලා බැලුවේ. සාමාන්‍යයෙන් ගිහි සමාජයේ විශේෂයෙන් ඉලක්ක කරලා ගත්තොත්. එතකොට තව තියෙනවා ආයුධ වෙළඳාම, වහල් වෙළඳාම, එතකොට මස් වෙළඳාම, මස් පිණිස සත්තු වෙළඳාම, මත්ද්‍රව්‍ය වෙළඳාම, විස වර්ග වෙළඳාම කියන මේ අධාර්මික වෙළඳාම. මේවා නොකළ යුතුයි කියලායි බුද්ධ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියලා දීලා තියෙන්නේ. මොකද මේවා නිසා සමාජයට සිද්ධ වෙන හානිය බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයකට කලින් දැක්කා. මස් වෙළඳාම කියන එක
සමාජයේ මහා විශාල විදිහට මුදල් හම්බ කරන තැනට ගියාම බලන්න අද වෙනකොට කෑමට තමයි මස් දෙන්නේ. ඒ දෙන මස් ටික වැඩිපුර මුදල් හම්බ කරන්න ඕන නිසා මොකද කරන්නේ? අමුවේ සතුන් ඝාතනය කරනවා. ඊට පස්සේ සමහර විට කෘත්‍රිමව බෙහෙත් යොදවලා ඒ සත්තු හරියට පීඩාවට ලක් කරලා ඊටාම ඉක්මනින් ලොකු මහත් කරවලා ඊට පස්සේ ඔන්න මරලා දෙනවා. සමහරට ඔය ඌරෝ වාගේ සත්තු හදනකොට දවස් 2-3කට සැරයක් රබර් පොල්ලකින් ඒ සතාගේ ඇඟට තඩි ගහනවා. තඩි ගහලා සතාගේ ඇඟේ මස් මොලොක් කරන්න ඉදිමෙන්ට ඒ සතාට හරියට වද දෙනවා. එම් වද දීලා මස් වැඩි කරලා අර සතා ඉදිමුණාම තමයි මරලා මස් විකුණන්නේ. බලන්න මිනිස්සු කොච්චරනම් අකාරුණික වෙලාද මේ මස් වෙළඳාම කියන එක කාරණයක් ගැන ගත්තාම. ඊට පස්සේ මහා පරිමාණෙන් ඊට පස්සේ ලෙඩ දුක් හැදිලා මැරෙන සත්තු ඉනවා. වෛරස් වර්ග නිසා හැදිලා මැරෙන සත්තු, පිළිකා වලින් මැරෙන සත්තු. ඒ සත්තු මැරුණට වීසි කරන්නේ නැහැ. ඒ සතත් කොහොම හරි සුද්ධ කරලා අර හොඳ සත්තු අතරේ තියලා විකුණනවා මස් පිණිස. එතකොට ඒවා කන මිනිසුන්ට මොන වගේ ලෙඩ දුක් හැදෙයිද? ඒ ගැන හිතන්නෙත් නැහැ. ඒ බලන්න මේ මුදල සොයා ගැනීම පිණිස මස් වෙළඳාම කියන එක ගියාම තියෙන අහිතකර පැත්ත. අන්තිමට මේ මස් මාංශ අනුභවයට පුරුදු වෙච්ච කෙනා අර මිනි මස් කන තැනටත් යනවා. සමහරට තමන් එකට ඉන්න මිනිසුන්ව මරාගෙන කන තැනටත් යනවා. ඔය ඉඩි අමීන්ලා වගේ පාලකයෝ මිනිස්සු මරාගෙන කෑවා කියලා මේ කියන්නේ මේ වර්තමාන කාලේ. ඉස්සර බුද්ධ කාලේත් මිනි මස් කාපු රජවරු ගැන අපි අහලා තියෙනවා. නමුත් මේ මෑත ඉතිහාසයේ මිනි මස් කාපු මිනිස්සු ගැන අපි අහලා තියෙනවා. එතකොට බලන්න ඒ තත්වය. එතකොට මස් පිණිස සතු වෙළඳාමත් ඒකටම අදාළයි. ඒ දෙකම එකක් කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මත්ද්‍රව්‍ය ගැන අපිට කියන්න දෙයක් නැහැ. මත්ද්‍රව්‍ය නිසා මිනිස්සු මොනතරම් දුකට පීඩාවටපත් වෙලා ඉන්නවද විනාශ වෙලා ඉන්නවද කියන එක කියන්න දෙයක් නැහැ. මේ දවස්වල කණ්ඩ බොණ්ඩ ගෙදෙට්ට අරන් ගියේ නැතත් මොනවා බඩු මිල වැඩි වුණා මොන විදිහට මිනිස්සු දුකටපත් වුණත් බොන මිනිහා බොන එක අතහැරලා නැහැ. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනා. ඊට පස්සේ මත්ද්‍රව්‍ය වල සාමාන්‍ය අරක්කු ටික සිගරට් එක වගේ කියන එකට එහා ගිහිල්ලා අද වෙනකොට මොන තරම් දැවැන්ත මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් ජාලයක් මේ ලෝකේ පුරාම ක්‍රියාත්මක වෙනවද කියන එක අපිට පේනවා. එතකොට මේ මත්ද්‍රව්‍ය වලින් මිනිස්යාගේ ජීවිතයට වෙලා තියෙන හානිය බලපෑම බොහෝම පුංචි තරුණ දරුවෝ ගෑනු පිරිමි දෙගොල්ලම අද වෙනකොට බෙලහීන තත්ත්වයටපත් වෙලා මන්ද මානසික තත්ත්වයටපත් වෙලා ඔළුව අමාරුකාරයෝ වෙලා සිහි කල්පනාව නැතුව පිස්සු හැදිලා පාරවල් ගානේ කුණු ගොඩවල් වල ඇලවල් වල කාණු වල වලවල් වල වැටිලා හිරේ විලංගුවේ වැටිලා සමහර මිනිසුන්ගෙන් ගුටි බැට කාලා ඔය හදාවඩපු දෙමව්පියෝ දුකටපත් වෙලා ඉන්න අපි දැකලා තියෙනවා මේ තත්ත්වය නිසා. මේ මත්ද්‍රව්‍ය භාවිතේ වෙළඳාම මේ කියන හැම දෙයක්ම නිසා. එතකොට ඒ මත්ද්‍රව්‍ය කියන ඒවා අපි හිතනවට වැඩිය බොහොම භයානකයි. ඊට පස්සේ විස වර්ග වෙළඳාම වුණත් අද පේනවා අපිට. දැන් ගොවිතැන්පත් වැඩක් කරන්න ගියහමත් ගිහි පින්නතුන්ගේ පැත්තෙන් මම වැඩිපුර කියන්නේ. ඉතින් මේ කොටස අනිවාර්යයෙන්ම මේ මුදල් හම්බ කිරීම මත තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ මත්ද්‍රව්‍ය පිළිබඳව ගත්තොත් එහෙම මත්ද්‍රව්‍ය වලට මිනිස්සුන්ව ඇබ්බැහි කිරීම ඉස්සර වෙලාම සිද්ධ කරනවා. ඒක සමහරට මුදල් වියදම් කරලා තව කෙනෙක් ලව්වා කරවනවා. වටපිටාවේ ඉන්න තරුණ ළමයින්ව ඒවට ඇබ්බැහි කරවීම. ඒ කරාට පස්සේ අර වියදම් කළා වගේ 10-12 ගුණයකින් 100 ගුණයකින් අනිත් පැත්තට මුදල් ලබා ගන්න පුළුවන් විදිහට ඒ අසරණ මෝඩ මිනිස්සු ඒ ඇබ්බැහි වෙච්ච අය ඒ මත්ද්‍රව්‍ය පස්සෙන් ගිහිල්ලා මිල දීලා ගන්නවා. ඒතර ඒකෙන් ලොකු දැන් අද වෙනකොට ලෝකේ ලොකුම ව්‍යාපාරයක් එහෙම නැත්නම් ගොඩක් ලාභ ලබන ගොඩක් ධන කුවේරයෝ බවට පත් වෙන මිනිසුන්ට උපකාර වෙච්ච ව්‍යාපාර කීපයක් අතරින් එකක් තමයි මත්ද්‍රව්‍ය වෙළඳාම. ඊට පස්සේ ඔය වසවිස වෙළඳාම, ඊට පස්සේ මේ අවි ආයුධ වෙළඳාම. ඒ ටික බොහෝම ඒ අතරේ මේ දැන් ඔය අවි ආයුධ වෙළඳාම, මත්ද්‍රව්‍ය වෙළඳාම, වසවිස වෙළඳාම කියන කාරණා 3-4 එකතු වුණාට පස්සේ ඒකෙන් ඉබේම හැදෙන ව්‍යාපාරයක් තමයි ඖෂධ වෙළඳාම. බෙහෙත් ටිකයි අර අවි ආයුධ වලින් ගැටුම් වැටුම් ඇති කරගෙන ලෙඩ වෙන අයට දැන් යුද්ධ කලකෝලහල වලින් ලෙඩ වෙන අසනීප වෙන අයට බෙහෙත් ටික. ඊට පස්සේ මත්ද්‍රව්‍ය වලින් අසනීප වෙන අයට බෙහෙත් ටික.
වසවිස භාවිතාවෙන් අසනීප වෙන අයට බෙහෙත් ටික දැන් වසවිස කියන්නේ වහ බීලා මැරෙන කතාව කියනවට වඩා මේ ගොවිතැන්පත් වලට වසවිස කවලම් කරගන්නවා. එතකොට වෙනත් හදන ආහාර පාන කෘත්‍රිමව නිෂ්පාදනය කරන ඒවට දාන රසායනික ද්‍රව්‍ය ගොඩාකට වසවිස. ශරීරයට හිතකර දේවල් නෙමෙයි. එදිනෙදා ජීවිතයේ අපි පරිභෝජනය කරන ආහාර පාන රස ගන්නවන්ට දාන අපේ ඔය දේශීය වශයෙන් බොහොම පිරිසිදුර තිබිච්ච කුළු බඩු ටික විනාශ කරගෙන ඒ විදිහට ආදේශ කරගත්ත රසකාරක ද්‍රව්‍ය තියෙනවා. ඒවක් බොහෝමයක් තියෙන්නේ ශරීරයට අහිතකර පිළිකාකාරක වෛරස්කාරක වෙනත් ශරීරයේ දුර්වලකම් ඇති කරන ශරීරයේ ශක්තියින් විනාශ කරන දේවල් තමයි ගොඩාක් දුරට ඔය තියෙන්නේ. එතකොට ඒවට ප්‍රතිකාරම ඊට පස්සේ යොදන්න ඕන. ඒතර ඒ වසවිස කියන තැනදී සමස්ත ලෝකයම ඒ දැලට අහු වෙලා තියෙනවා. ඉතින් ඒවා ඉස්සර වෙලාම බෝ කරනවා. දැන් ඔය සුද්දන්ගේ පාලනයේ කාලේ අපේ රටවල් වල තිබිච්ච මේ දේශීය කෘෂිකර්මය තාක්ෂණය ඒ බෙහෙත් හේත් හැමදේම දැන් ඒ කාලේ සත්තුන්ට ඊට පස්සේ ගොයමට වගාවට පොහොර ටික දිලීර නාශක විදිහට පිරිත් පැන් ටික භාවිතා කරා මිනිස්සු. ඊට පස්සේ ගස් කොළන් වල ගෙඩි කොළ පොතු තලලා ගන්න ඒ ඉස්ම ටික භාවිතා කළා. ඒකෙන් පුංචි සත්තු පවා ජීවිතය ආරක්ෂා කරගන්නවා පරිසරය පරිස්සම් වෙනවා. ඊට පස්සේ ගහකොළ පරිස්සම් වෙනවා. වතුර ටික පරිස්සම් වෙනවා. ඒ වතුරේ ජීවත් වෙන පුංචි සතා පවා පරිස්සම් වෙනවා. ඒ වතුර ටික පානය කරන ලොකු සත්තු මිනිස්සු ලෙඩ දුක් නැතුව පරිස්සම් වෙනවා. ආහාර පාන ටික ගොවිතැන්පත් ටිකත් හොඳට සිද්ධ කරගන්නවා. ඒ හැමදේම ආරක්ෂා වෙලා යනවා. එතකොට මේක විනාශ කළා රසායනික ද්‍රව්‍ය පොළවට දැම්මා. එතකොට අයථා විදිහට හොඳට අර වගා කරන දේවල් වලින් ඵල ප්‍රයෝජන ලබන්න පුළුවන් කියන එක පෙන්නවා. ඒකට මිනිස්සු ආස වුණා. අන්තිමට සතා සිව්පාව මැරුණා, ගහකොළ විනාශ වෙලා ගියා. වතුර ටික විනාශ වුණා, වතුරේ ජීවත් වෙච්ච පුංචි සත්තු විනාශ වුණා. සියලු ජීව පරිසර පද්ධතියම විනාශ වෙලා ගිහිල්ලා අන්තිමට ඒ වක්කඩෙන් ඇලෙන් දොලෙන් ලිඳෙන් වතුර බොන මිනිහාගේ වකුගඩු ටික සවුත් වෙලා අනිකුත් අසනීප ඇවිල්ලා සියලු දෙනාම රෝගී පුද්ගලයා මුළු ලෝකෙම ලෙඩ වාට්ටුවක් බවට පත් වුණා මේ වසවිස වෙළඳාම් ආදිය නිසා. ඒතර මේක ගත්තාම මේ මුදල් හම්බ කරන්න කරන මේ අධාර්මික වෙළඳාම් කටයුතු අධාර්මික වැඩපිළිවෙල මේ ජීවිකාව මිනිස්සු ජීවත් වෙන්න කරන දේවල්. එතකොට පින්වත්නි මම මේ කිව්වේ එහෙමනම් ගිහියාගේ ජීවිත පැවැත්මට භාවිතා කරන වැරදි වැඩපිළිවෙල. මේ වගේ මිදෙන්න ඕන. මේ වගේ මිදිලා පංචශීලයේ දිවිහිමියෙන් පිහිටලා ධාර්මික කර්මාන්ත කරමින් ජීවත් වෙන්න පුළුවන් ගිහියට. ගොවිතැන සාධාරණ වෙළඳාම, කම්කරු සේවය, වෙදකම, හෙදකම මේවා වුණත් පුළුවන්. ඒ කියන්නේ අයථාලාභ බලාපොරොත්තු නොවි අනිත් සමාජයට පරිසරයට ගහකොළට සතා සිව්පාවට හිංසා කරදර නොකර ඒ ජීවිතවලට බලපෑම් නොකර බොහෝම දැහැමින් සෙමින් සොයා සපයා ගන්න දේ. එතකොට මේ විදිහට මහා ජාවාරම් කරලා හම්බ කරනවා වගේ දේවල් ලබාගෙන ලෝකයට පේන්න ලොකු සල්ලිකාරයෝ වගේ ලොකුවට සැපටින්න බෑ. ධාර්මිකව හම්බ දැන් ඔය අපි කතාවටත් කියන්නේ ඔය මැති ඇමතිවරුන්ට උනත් හරියට තමන්ගේ පඩිය විතරක් ගත්තා නම් රටට සේවය කරලා පඩිය විතරක් ගත්තා නම් ඔය විදිහට යාන වාහන ගෙවල් දොරවල් හදාගෙන එහෙම ඉන්න බෑ. සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන්. නමුත් මේ මිනිස්සු ඉන්න දිහා බැලුවම අපිට තේරෙනවා මේවා ඔක්කොම ආයතා විදිහට හරි හම්බ කරන දේවල්. ගොඩාක් දුරට එහෙම තියෙනවා. ඒ නිසා ගිහි පින්නතුන්ට විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා බාහා බල පරිචිතා සේදා වක්කිත්තා ධම්මිකා ධම්මලද්දා භෝගා. දෑතේ මහන්සියෙන් දාඩි මුගුරු වකුරලා ධාර්මිකව ලබා ගන්න භෝග සම්පත් වලින් ජීවත් වීම විශේෂයෙන්ම දන් දීම ආදී වශයෙන් ඒ කටයුතු වලදී මහත්ඵල මහනිසංස ලබන්න පවා උපකාර වෙන්නේ මේ ධාර්මික උපයාසපයා ගන්න ධනෙන් දන් දෙනකොට. මේ තුලින් තමයි මෙලව ජීවිතේත් බොහොම හොඳට පවත්වාගෙන යන්න පුළුවන් පරලොවටත් උපකාර වෙන දේවල් කරගන්න පුළුවන්. ඒ විදිහට ධර්මානුකූලව
හරි හම්බ කරගන්න ධනෙන් තමන්ගේ ජීවිතය පවත්වාගෙන යමින් තම අඹදරුවන් පෝෂණය කිරීම, මව්පියන් පෝෂණය කිරීම, ඒ වගේම තමන්ගේ ඉදිරි කටයුතු වල දියුණුවට කොටසක් වෙන් කරගන්න එක, මහාන බමුණන්ට දම්පැන් පූජා කරන එක, දුගී මගියන්ට සංග්‍රහ කරන එක, ඥාතීන්ට සංග්‍රහ කරන එක, මිත්‍රයන්ට සංග්‍රහ කිරීම, මේ ගිහි පින්නතුන්ට ඉතාමත් ඉහළින් ගුණවත් ජීවිතයක් පවත්වා ගන්නට උපකාර වෙනවා. මෙලවත් පරලවත් ජය ගන්නට මේ සම්මා ආජීවය උපකාර වෙනවා. මිත්‍යා ජීවයෙන් මිදිලා ජීවිත පැවැත්මට යමක් හම්බ කරගන්න වැඩපිළිවෙල ධාර්මික කරගත්තා. මොකද මේ වැඩපිළිවෙල නිසා කෙනෙක් සතර අපායෙන් මිදෙනවා. ගොඩාක් අය මේ ජීවිත පැවැත්ම සඳහා යමක් හරි හම්බ කරනකොට ඒක අධාර්මිකව ලෝකේ නැතිව බලාපොරොත්තුෙන් හම්බ කරන්න ගිහින් තමයි ලොකු අමාරු වල වැටෙන්නේ. මෙලවදිත් ගොඩක් වෙලාට දුක් විඳිනවා. හිරේ විලංගුවේ වැටිලා, ගුටි බැට කාලා, සමහර විට ජීවිතේ පවා හිමි වෙනවා. ඊට පස්සේ අර කරගත්ත අයහපත් අකුසල් වැඩපිළිවෙල නිසා පරලොවදිත් එයා ඒකාන්තයෙන් දුකටපත් වෙන සතර අපාය ඉපදිලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ සම්මා ආජීවය සත්වයාගේ විශේෂයෙන් මෙතනදී ගිහි උදවියගේ දෙලොව හිතසුව පිණිස පවතිනවා. ඔය අපි මෙච්චර වෙලා කියපු සම්මා ආජීවය. කියන්නේ ධාර්මිකව යමක් හරි හම්බ කරගන්න ඒ තුලින් ජීවිතේ පවත්වාගෙන යනවා කියන වැඩපිළිවෙල. නමුත් මේ විදිහට කටයුතු කළාම ගිහි ජීවිතේ ධාර්මික වුණාට පින්වත්නි පැවිදි ජීවිතේට ඒක අදාළ නැහැ. එහෙම ධාර්මික වෙන්නේ නැහැ. ඒ නිසා පැවිද්දා පැවිදි ජීවිතේ ධාර්මික පැවැත්ම සඳහා මොකද්ද කරන්න ඕන? අර ගිහියෝ කරන ගොවිකම්, වෙළඳාම්, ඒවා තියෙනවානේ, වෙදහෙදකම්, කම්කරු සේවය, මේවා එව්වාගෙන් සම්පූර්ණයෙන් මිදෙන්න ඕන. ඒ කියන්නේ හොඳ නරක වෙළඳාම් ගොවිකම් කියලා ભેදයක් නැහැ පැවිද්දාට. සියලු දේවල් වලින් මිදෙන්න ඕන. ඒ කියන්නේ ගිහියන් විසින් යමක් හරි හම්බ කර ගැනීම පිණිස කරන අපි ගමු මේ මිත්‍යා ආජීවය කියන එක පැත්තකටම දාමුකෝ සම්පූර්ණම පැවිද්දා හින්දා. සම්මා ආජීවයේ ඉන්නවා කියලා හිතාගෙන එයා ධාර්මිකව ගොවිතැන් කරලා, ධාර්මිකව වෙදහෙදකම් කරලා, එතකොට ඔය සාත්තර කියලා හරි, එතකොට අනිත් අයගේ ලෙඩ දුකට පිහිට වෙනවා කියලා බෙහෙත් කරලා හරි, එහෙම නැත්තම් ඔය දැන් ගොඩාක් වෙලාවට ඔය අපේ ආමුදුරුවරු, එතකොට ඔය කට්ටණි මහත්තුරු එහෙම කියන්නේ දුකටපත් වෙච්ච අයට පිහිට වෙන්නයි මම මේ සාත්තර කියන්නේ අර මේ කියලා. ඒ මොනවා හරි කරලා හරි, මල පෙරේතෙක් හරි, යකෙක් භූතෙක් හරි අල්ලගෙන මන්ත්‍ර යන්ත්‍ර කරලා හරි කාටවත් හානියක් නොකර මම මේ යමක් හම්බ කරගන්නේ කියලා එහෙම මිල මුදල් හම්බ කරන්නට, එතකොට ආහාර පාන ටික හදාගන්නට, දැන් පැවිද්දටත් ආහාර ටික ඕන, වස්ත්‍ර ඕන, ඉඳුන් හිටුන් ඕන, බෙහෙත් ඕනනේ. ඒ ජීවිකාව කරගන්නට මම ධාර්මිකව මේක හම්බ කරන්නේ කියලා පැවිද්දාට මේක හරියන්නේ නැහැ. පැවිද්දාට ඒ ධාර්මික සම්මා ආජීව කතාව මෙතෙන්ට අදාළ නැහැ. ඒ පැවිද්දා කියන කෙනා සම්පූර්ණයෙන්ම මේ ගිහියෝ විසින් කරන සම්පූර්ණ ඔය අධාර්මික වැඩ කියන එක කොහොමත් අයින් වෙන්න ඕන. ධාර්මික ජීවිකාව තියෙන ගිහියන්ට, ඒ කියන්නේ අර අපි ඉස්සර වෙලා කිව්ව වෙලහෙළඳාම් වගේ දේවල්, එව්වත් පැවිද්දා නොකළ යුතුයි. පැවිද්දා වෙලහෙළඳාම් කරලා අර මං කිව්ව දේවල් කරලා, යමක් ගොවිතැන්පත් කරලා, සත්තු පාලනය කරලා, ඒ වාගේ දේවල් කරලා යමක් හරි හම්බ කරගෙන ඒ තුලින් චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස හදා ගන්නවා නම් ඒක සම්පූර්ණයෙන්ම පැවිද්දාට සුදුසු නැහැ. සම්පූර්ණයෙන්ම එතකොට පැවිද්දාට ඒක මිච්ඡා ආජීවයක් වෙනවා. එතකොට තව ඉස්සරහට අපිට කියන්න පුළුවන් දැන් පැවිද්දට තියෙන්නේ සුගත විනයේ එන විදිහට, බුදුරජාණන් වහන්සේගේ විනය නීතිවල එන විදිහට තමන්ගේ පැවිදි ජීවිතය ගෙවා ගන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපැදීමට ඉස්සර වෙලා, ඒ වගේ මාර්ග ඵලවලට පැමිණෙන්න ඉස්සර වෙලා, දැන් නිවන් මාර්ගය කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඉස්සර වෙලා කවුරු හරි මේ ප්‍රාණඝාත, සොරකම් ආදී ආජීවයට උපකාර වෙන මිත්‍යා වැඩවලින් දුර වෙලා ඉන්නකොට කෙනෙකුට ඒ වෙලාවට
මේ සම්මා ආජීවයේ ලෞකික වශයෙන් ඇති වෙනවා. එතකොට දැන් පැවිද්දා ගිහියා ඒ කියන වැරදි වලින් මිදලා ඉන්නකොට එයාට ලෞකිකව මේක ඇති වෙනවා. එතකොට නියම ආකාරයට ආජීව පාරිශුද්ධියේ පිහිටලා ගිහියා අර විදිහටත් පැවිද්දා එතනිමුත් ඉදිරියට ඇවිල්ලා මේ විදිහටත් පිහිටලා විදර්ශනා වඩනකොට ඒ විදර්ශනා වඩන යෝගාවචරයෙකුට නම් ඒ මාර්ග හිත උපදිනකොටම සම්මා ආජීවය ලෝකෝත්තර මාර්ගාංගයක් විදිහට වැඩෙනවා. කෙනෙක් කියන්නේ දැන් අපි හිතමු ගිහියා ඊට පස්සේ එයාගේ තනින් ඉදිරියට ඇවිල්ලා පැවිද්දා නිවනට කැමැත්තෙන් මේ මාර්ගයට එන්න ඕන කියන අදහස තියාගෙන එයා කල්ැතුවම මිත්‍යා ආජීවයෙන් මිදිලා සම්මා ආජීවයේ ඉන්නවා. ලෞකිකව එයාට ඒ වෙනකොටම සම්මා ආජීවය කියන ගුණධර්මයේ දියුණු වෙනවා. ඊට පස්සේ එතනින් ඉස්සරහට ඇවිල්ලා කෙනෙක් මේ ආජීව පාරිශුද්ධියේ පිහිටලා සිල්වත්ව ඉඳගෙන විදර්ශනාව වඩනවා නම් ඒ විදර්ශනා භාවනා වඩන කෙනාට අපි කියන්නේ යෝගාවචරයා කියලානේ. ඒ යෝගාවචරයාට ඊළඟට ඒක මාර්ග අංගයක් විදිහට ඔය කියන සම්මා ආජීවය දියුණු වෙනවා. විශේෂයෙන් බ්‍රහ්මචර්යාවේ දෙන පැවිදි පක්ෂයට මේ ආජීව පාරිශුද්ධිය කියන දේ එහෙම නැත්නම් සම්මා ආජීවය කියන කාරණේ ඊටාම වැදගත් වෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් 3කට බෙදෙනවානේ. සීල සමාධි ප්‍රඥා කියලා. එතනදී මේ සීල කොටසට අයිති වෙන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. මේ තුන. මේ විදිහට තමයි මාර්ගාංග 8 ස්කන්ධ වශයෙන් බෙදා දක්වනකොට අපි දන්නවා සීලස්කන්ධය කියන කොටසට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. අනිත් කාරණා ගැන අනිත් දේශනා වලින් අපිට අහන්න පුළුවන්. එතකොට පින්වත්නි මෙතනදී මේ අංග 3ම ඇතුළත් වෙලා තියෙන්නේ ආජීව අෂ්ටමක සීලයට. එහෙමනම් කාය දුස්චරිත 3න් ඊට වාග් දුස්චරිත 4න් ඊට පස්සේ මිත්‍යා ජීවිකාවෙන් කියන මෙන්න මේ කාරණා වලින් වෙන් වෙලා වාසය කිරීම මෙතනදී හොඳටම පැහැදිලි කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. සම්මා වාචා, සම්මා කම්මන්ත කියන කාරණා වලින් වාක් මේ දුස්චරිතයත් කාය දුස්චරිතයත් කියන දෙක දුරු කර ගන්න ඕන කියලා මෙතන පෙන්නනවා. ඒ කියන්නේ සම්මා වාචා කියන තැනට ආපුවම වාක් දුස්චරිතයෙන් එයා මිදිලා වචනේ පිරිසිදුයි. සම්මා කම්මන්ත කියන තැනට ආපුවම පස්සේ එයා කාය දුස්චරිතයෙන් මිදිලා කාය සුචරිතයට යෙදිලා. ඊට පස්සේ අර කියන මිත්‍යා ආජීවයෙන් මිදිලා සම්මා ආජීවයට දියුණු කරගත්තාම එයා මිත්‍යා ආජීවයෙන් වෙන් වෙලා ආජීව අෂ්ටමක සීලය සම්පූර්ණ කරගත්ත උතුමෙක් බවට පත් වෙනවා. ඒතර ගිහි පැවිදි දෙගොල්ලටමත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි මේ නිවන අරමුණු කරගෙන කටයුතු කරනකොට දැන් පැවිද්දා කියන කෙනාට අර ගිහියට තියෙන සම්බාධක නැහැනේ. කෙලින්ම එයා නිවන අරමුණු කරගෙන පැවිදි වෙලා ඉන්නේ. අර කියන්නේ ඉමං කාසාවන් ගහෙත්වා පබ්බා ජේතමන් බන්තේ මේ මාව මේ සිවුරු පිරිකර අරගෙන පැවිදි කරන්න මොකටද? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය. මේ සියලු දුක් දුම්නස් නිවාරණය කරගෙන නිර්වාණය සාක්ෂාත් කරන්න. ඒකට තමයි පැවිදි වෙන්නේ. එතනින් එහා වෙන කතාවක් පැවිද්දට අදාළ නැහැ. එතකොට මේ නිවන අරමුණු කරගෙන ඉන්න පැවිද්ද අනිවාර්යම වැඩි යුතු ගුණධර්ම විදිහට භාග්‍යවත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. ඒ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වලත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල එන මේ සම්මා ආජීවය බොහෝම හොඳට පැහැදිලි කරලා තියෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ එතනදී පෙන්වන විශේෂයෙන් අනුන් සතු දෙයක් සොරකම් කිරීම උන්වහන්සේ පිළිකුල් කළා. සොර හිතින් තොරව ජීවත් වෙන්න ඕන උන්වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් හික්මුවව එහෙමයි. තමන්ගේ දෑතට පිළිගන්නව්වේ නැති දෙයක් අයිතිකාරයෝ විසින් දායකයෝ විසින් තමන්ගේ දෑතට යමක් පිළිගන්නව්වේ නැත්තම් ඒ දේ වළඳන්න තහනම්. ඒ කියන්නේ ගස් වලින් කඩාගෙනවත් වළඳන්න තහනම්. අනුන්ගේ වතු වලින් කඩාගෙන වළඳන්න තහනම්. උයලා හදාගෙනවත් වළඳන්න තහනම්. උන්වහන්සේ නීතියක් පැනෙවුවා ඒ ගැන. ඊට පස්සේ මිනිස්යන් සතු දීපල
ඊට පස්සේ ආරණ්‍යක වෙන්න පුළුවන්, ගමේ වෙන්න පුළුවන්. ඒ සියලු දේවල් ඒ මිනිස්සු සතු වෙලා තියෙන්න ඕන. ඒ තමන්ට නොදුන් කිසිම කෙනෙක් කිසිම දෙයක් භික්ෂුවක් විසින් කවදාකවත් ගන්න හොඳ නැහැ. යම් විදිහකින් තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා ශ්‍රමණයන් වහන්සේලා ඒ විදිහට චේතනාත්මකව අනුන්ගේ දෙයක් සොරකමක් කළොත්, අනුන්ගේ දෙයක් ගත්තොත්, ඒ මොහොතේම ඒ ශ්‍රමණයාට ශාසනයේ හිමිකම අහෝසි වෙනවා. ශ්‍රමණ භාවය නැති වෙනවා. න බුදුරජාණන් වහන්සේගේ වැඩ පිළිවෙල. ඒ වගේම හොර සිල් පෙන්වීම උන්වහන්සේ දැඩි විදිහට පිළිකුල් කළා. හෙලා දැක්කා. මිනිසයන්ගේ ගෞරවයත්, ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් මාර්ගඵලලාභී කෙනෙක් විදිහට, ධ්‍යාන අභිඥා ලාභී කෙනෙක් විදිහට බොරුවට හැඟවීම, ඊට පස්සේ අදම සොරකම් කිරීම, සාමාන්‍ය අනුන්ගේ දෙයක් හොරකම් කරනවා වගේමයි කිව්වා. තමන් ළඟ නැති ගුණදහම් පෙන්නලා, උත්තරී මනුස්ස ධර්ම පෙන්නලා, තමන් රහතෙක්, ගුණවතෙක්, ධ්‍යානලාභී කියලා, එහෙම අභිඥාලාභී කියලා පෙන්නන එකත් අදම හොරකමක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ ඒක නින්දා කළා උන්වහන්සේ. ඒක බොහොම නින්දනීය අපරාධයක් විදිහටයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. එතකොට තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා, ශ්‍රමණයන් වහන්සේලා තමා තුළ නැති ඒ මාර්ගඵල, ධ්‍යාන, අභිඥා තමන් තුළ තියෙනවා කියලා මිනිස්සු රවට්ටන්න රඟපානවා නම්, ඊට පස්සේ කටෙන් කියනවා නම් මට මෙහෙමයි, මම රහත් වෙලා, මම බුදු වෙලා කියලා, ඒ පුද්ගලයාගේ ශ්‍රමණ භාවය ඒ වෙලාවෙම අවලංගු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ආඥාවක් පැනෙවුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සීලේ වශයෙන් තෝරාගත්තේ මොනතරම් පිවිතුරු ජීවිතයක්ද? මේකෙන් අපිට හිතා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ සිල්වත්කම, උන්වහන්සේ බලාපොරොත්තු වුණ ශ්‍රාවකයන්ගේ හික්මීම. ඊට පස්සේ සුරාපානේ උන්වහන්සේ පිළිකුල් කළා. තමන් වහන්සේ සරණ යන ගිහි පැවිදි සියලු ශ්‍රාවකයන් සුරාපානෙන් තොර පිරිසක් වෙන්න ඕන. මොනම හේතුවක් නිසාවත් සුරාව විකුණන එක, අනුන්ට සුරාපානය කරවීම සුදුසු නැති විදිහට උන්වහන්සේ පෙන්වුවේ. උන්වහන්සේ ඉල්ලා සිටියා සුරාපානය කියන එක අතහරින්න සියලු දෙනාට, ගිහි පැවිදි. ඒකේ මේ මනුස්ස ජීවිතයට බරපතල හානියක් කියන එක අපි අර මුලින් මතක් කළේ බුදුරජාණන් වහන්සේක හොඳට දැනගෙන හිටියා. මිනිස්සු කෙරෙහි, සියලු සත්වයන් කෙරෙහි තියෙන පිරිසිදු සෙනෙහවන්ත භාවය, කාරුණික භාවය නිසා මිනිසුන්ට සිද්ධ වෙන හානිය හොඳට දැකපු නිසා තමයි සුරාවට බුදුරජාණන් වහන්සේ තරම් විරුද්ධ වුණේ. ඒතර ජීවත් වීම පිණිස කවුරු හරි යම්කිසි වෙහෙසක් දැරිය යුතුයි. ඒ වුණත් සමහරු වංචා, දූෂණ මගින්, ප්‍රයෝග මගින්, හිංසා වැඩ කටයුතු වලින් යමක් හරි හම්බ කර ගන්නට පෙළඹෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළේ යා කිසිසේත් මේ වැඩේ නොකළ යුතුයි කියලා. ඒ භයානක කවියායුධ වෙළඳාම් කිරීම කිසිසේත් නොකළ යුතුයි. උන්වහන්සේ ඒක බොහොම පහත් විදිහටම හෙලා දැකලා තියෙනවා. ඒක මොකද අවිජාවාරම, මද්ද්‍රව්‍ය ජාවාරම වලින් වෙන හානිය දැක්කා. එතකොට මේ ගිහියන්ට වගේම බුදුරජාණන් වහන්සේ භික්ෂුණියට තමන් වහන්සේගේ ශාසනය තුල විශේෂයෙන් විනය නීති පනවලා තියෙනවා. ඒ කියන්නේ එහෙම දැන් ඔය ගොඩාක් දුරට දැන් අපි දන්නවා පරාජික හතරෙන් උත්තරී මනුස්ස ධම්ම පරාජිකාව. තමා තුළ නැති ಗುಣ කියලා මිනිස්සු රවට්ටලා ඒකෙන් යමක් දැන් භික්ෂුවකට තමා තුළ නැති ಗುಣ කාට හරි කියනවා නම් කියන්න තියෙන්නේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස ටික ලබා ගන්නටනේ. ආයි වෙන දෙයක් කරන්න නෑ නේකේ. එතකොට ඒ දේ ලබා ගන්නට කෙනෙක් එහෙම තමා තුළ නැති ಗುಣ කියනවා නම් ඒ පුද්ගලයා ශ්‍රමණ භාවයට සුදුසු නැති, ශාසනයෙන් නිරපිය යුතු වජ්ජනීය පුද්ගලෙක්, වර්ජනය කළ යුතු, ඉවත් කළ යුතු කෙනෙක් විදිහටයි බුදුරජාණන් වහන්සේ දැක්කේ. එතකොට මේ අපි දන්නවා පරාජිකාවල එයා සම්පූර්ණ පිරිහිච්ච කෙනෙක්. එතකොට තමන් තුළ නැති ಗುಣ කියා මිනිස්සු රවට්ටමින්, මිනිස්සු තුළ යම් යම් දේව හිතේ වෙනස්කම් ඇති කරමින් තමන්ට උවමනා කරන සිව්පස්සේ ලබා ගන්න. ඒ දේ කිසිසේත්ම බුදුරජාණන් වහන්සේ අනුමත කළේ නැහැ. ඒක ජීවිකාවනේ. පැවිද්දාගේ ජීවිකාව. එතකොට පැවිද්දට සිව්පස්සේ අවශ්‍යයි. හැබැයි වැරදි මාර්ගයෙන් සිව්පස්සේ හොයන්න බෑ. අර අගික භාරද්වාජට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දාර කුඹුරේ මැදින් වඩිනකොට
අර මුඩු මහනා කොහෙද මේ හිඟමනේ යන්නේ? මම වගා කරලා කන්නේ උඹත් වගා කරලා කාපන් කිව්වහම බුදුරජාණන් වහන්සේ කියනෝනේ මමත් වගා කරලා තමයි කන්නේ. මේ තියෙන්නේ මගේ වියගහ, මේ තියෙන්නේ මගේ නගුල, මේ තියෙන්නේ මගේ කෙත, මේ තියෙන්නේ මගේ බීජ කියලා ධර්මයට උපමා කරලා කරුණු පැහැදිලි කරානේ. ඊට පස්සේ බාරද්වාජයට මේක තේරුම් ගිහිල්ලා බාරද්වාජ කියනවානේ අනේ ස්වාමීනි එහෙනම් මගේ මේ දන් වේල පිළිගන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මොකද බාරද්වාජයට කිව්වේ? ගාථාබි ගීතෝම්හි අභෝජනීයු. මම මේ ගාථා කියලා කනබොන මිනිසෙක් නෙමෙයි කිව්වා. මේ බණ කියලා ගාථා කියලා මේ ධර්මයේ ගැන කියලා ඔබ තුල පැහැදීමක් ඇති කරලා ඒ තුලින් මේ ලැබෙන දාන ටික වළඳන්න ලැහැත්ති පිට නෙමෙයි කිව්වා මම බණ කියන්නේ. ඒ නිසා මේ ආහාර ටික ගිහින් දාන්න කිව්වා සත්තු නැති වතුර වලකට. චිටි ගාලා මේ කැම ටික පුපුරන්න පටන් ගත්තා. ඒ බුදුරජාණන් වහන්සේගේ මේ පිළිවෙල එහෙමයි. එතකොට Tamanගේ ශ්‍රාවකයන්ටත් උන්වහන්සේ වදාළේ එකයි. ආජීව එහෙම නැත්නම් ජීවිකාව වෙනුවෙන් වැරදි දේ ගිහියන්ට අර විදිහයි පැවිද්දාට පැවිදි ජීවිතය තුළ සුගත විනේ එන විදිහට ජීවත් වෙනවා මිසක වැරදි විදිහට එහෙම ආහාර පාන සිවුරු පිරිකර ලබා ගන්නට බෑ. දැන් අපි දන්නවා ඔය අනුරුද්ධ සූත්‍රයේ වගේ තැන්වල තියෙන ඔය අල්පේච්ඡ බව, එතකොට ලද දෙයින් සතුටු වීම කියන ඔය මහා පුරුෂ විතර්ක තියෙනවනේ. අනුරුද්ධ සූත්‍රයේ පැහැදිලි කරනවා. මහා පුරුෂ විතර්කවල පළවෙනි එක තමයි අල්පේච්ඡ බව. කියන ආසාවල් අඩු කෙනා. ඒ ආසාවල් අඩුකම හැටියට විශේෂයෙන් පෙන්වන්නේ මොනවද දන්නවද? එතනදී මේ මහා පුරුෂ විතර්ක තියෙන කෙනා හිතනවලු මෙන්න මේ විදිහට. ඔන්න නියම බුද්ධ ශ්‍රාවකයා. පැවිද්දා. මාව අල්පේච්ඡ කෙනෙක් බව ලෝකයට නොදැනේවා. ඒ කියන්නේ එයා ලද දෙයින් සතුටු වෙනවා. අනේ මං ලද දෙයින් සතුටු වෙන කෙනෙක් බව ලෝකේ දැනගන්න ඕන නෑ. ඊට පස්සේ හුදකලාවේ වාසය කරනවා. ඒ උතුමෝ. අනේ මම හුදකලාවේ ඉන්න කෙනෙක් කියලා ලෝකයට පේන්න ඕනේ නෑ. මොකද මේ කෙනෙක් අල්පේච්ඡයි හුදකලාවේ ඉන්නවා. ඊට පස්සේ ලද දෙයින් සතුටු වෙනවා. ටිකක් ඕන. චුට්ටම හිටියා ඒක. ආදි වශයෙන් දැන් එහෙම හිතනකොට මිනිසුන්ගේ හිතේ හරිය පැහැදීමක් එනවනේ. අනේ සාමින් වහන්සේ බොහොම හුදකලාවේ ඉන්නේ. මේ පිරිස මැද දැංගලා කෑකෝ ගහන්න රණ්ඩු කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ ලද දෙයින් සතුටු වෙනවා, මහා දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආදි වශයෙන් ඉතින් මිනිසුන්ට හරිය පැහැදීමක් එනවා. ඉතින් මේ මහා පුරුෂ විතර්ක තුල ඉන්න නියම බුද්ධ ශ්‍රාවකයා හිතනවලු මම එහෙම ගුණවත් කෙනෙක් කියලා ලෝකයට පේන්න ඕන නැහැ. මොකද ලෝකයට පෙනුනට පස්සෙත් ඕක මහා ජරමරයක්. එහෙනම් ලෝකයට ඒක පෙන්නලා ගරු බුහුමන් ලබන්න ඕනේ මට. එතකොට මේ මහිච්ඡතාවේ අල්පේච්ඡකම ඒ වගේ ಗುಣධර්ම දැන් මහිච්ඡකමෙන් දුර වෙලා අල්පේච්ඡකමෙන් ඉන්නවා. ඒක නමුත් ලෝකෙට කියන්න යන්නේ මේ මම වැඩි දේවල් වලට කැමති නෑ. මට ඔය එක සිවුරක් එක අඳනයක් තිබ්බහම ඇති. මට හිස තියන්න පොඩි දෙයක් විවේකීව ටිකක් ඉන්න තැනක් පුංචියට තිබ්බහම ඇති. වැඩි ඔය ආරාම පන්සල් ඕනේ කියලා එහෙම කියා යන්නේ නෑ. ඊට එයා හොඳට සීල සමාධි ප්‍රඥා ගුණධර්ම පූර්ණේ කරගෙන යනවා. නමුත් මං හොඳට ගුණධර්ම පුරණ කෙනෙක් කියලා ප්‍රදර්ශනය කරන්න යන්නේ නැහැ. එතකොට මේකේ මේ කියන්නේ මේ මහා පුරුෂ විතර්ක කාරණා තුල තියෙන ගුණධර්ම ටික Taman තුල තියනවා කියලා ප්‍රදර්ශනය කරන්න යන්නේ. එළියට ඇවිල්ලා කතා කරන්න යන්නේ. දැන් ඔය මම මේ දවස්වල භාවනා කරනවා කරදර කරන්න එපා කියලා එහෙම ඒවා කියන්න යන්නේ නැහැ. තමන්ගේ භාවනාව සද්ද නැතුව කරගෙන යනවා. ඔය සමහර අවස්ථාවල හොඳට භාවනානුයෝගීව හිටපු භික්ෂුන් වහන්සේලා දැකලා මිනිස්සු ඇවිල්ලා අහනවා. අනිත් ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා අහනවා ඔබ වහන්සේ හොඳට භාවනා කරනවා නේද කියලා. එහෙම කිව්ව ගමන් උන්වහන්සේලා අනේ ඒ භාවනා කරන එක නවත්තලා නිකන් ඉන්නවා. මොකද ඒක දැක්ක ගමන් මිනිස්සු පැහැදිලා සලකන්න ගත්තොත් ඒවත් මහා කරදර හැටියට උන්වහන්සේලා දැක්ක. එතකොට ඒ බණ භාවනා ආදියත් එහෙමයි. එතකොට අර එක අනුරාධපුරේ කතාවක් තියෙන ලස්සන ස්වාමින්වහන්සේ කෙනෙක් ඉන්නවා. හරි ප්‍රසිද්ධයි මුළු පළාතෙම. හරි ගුණවන්තයි සිල්වන්තයි රහතන් වහන්සේ නමක් කියලා ප්‍රසිද්ධයි. රජුරවන්ට ලොකු ආසාවක් ඇති වුණා මුන්වහන්සේව හම්බෙලා කතා බහ කරන්න ඕන මේ තරම් ගුණවත් කෙනෙක්. ඉතින් රජුරුව මහා සේනාවක් අරගෙන ගිහිලා ආරාමේ වට කරලා ස්වාමින්වහන්සේ බැහැ දකින්න ගියා. එනකොට ස්වාමින්වහන්සේ මොකද කළේ? කෝටු කෑල්ලක් අරගෙන මිදුලේ ඉරි ඇඳ හිටිය වලවල් හාර.
රජුරෝ ගිහිල්ලා ඇහුවා කෝ අර රහතන් වහන්සේ කියලා වෙන හාමුදුරුවෝ කෙනෙක්ගේ. කිව්වා ආන්න මහරජතුමනි අර අතන අර කෝටු කෑල්ලක් අරගෙන මිදුලේ ඉරි ඇඳ ඉන්නේ උන්වහන්සේ තමයි රහතන් වහන්සේ කිව්වා. ගිහින් බැලුවා රජුරෝ කල්පනා කරා මේ මොන රහතන් වහන්සේ කෙනෙක්ද මේ පොඩි ළමෙක් වගේ මේ මිදුලේ ඉරි ඇඳ ඉන්නේ. මුන් වහන්සේට ඇති රහත්කමක් නැහැ. මම යනවා යන්න කියලා ගියා යන්න. ඊට පස්සේ උන්වහන්සේ අනිත් ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා කෝ රජුරෝ ගියාද කියලා. ඔව් ඔය මේ තමුන්නාන්සේට ඇති රහත්කමක් නැහැ. ඔය කෝටු කෑල්ලකින් මිදුලේ මේ වලවල් හාර ඉන්නේ පොඩි ළමෙක් වගේ කියලා ඔන්න ගියා යන්න කිව්වා. අම්මෝ ලොකු දෙයක් කිව්වා. දැන් ඇත්තටම රහත්කමක් නැතත් රජ කෙනෙක් එහෙම මැති ඇමති කෙනෙක් එහෙම ආවොත් අපේ සාමාන්‍යයෙන් නම් නැති රහත්කම් පෙන්නලා ඊට පස්සේ උඩින් ගිහිල්ලා බිමින් ගිහිල්ලා පොළොව හාරගෙන ගිහිල්ලා අර රජ්ජුරුව ගොනාට අඳලා රවට්ටලා හොඳට යාන වාහන සිව්පසේ ලබා ගන්නනේ ගොඩක් වෙලාවට උත්සාහ ගන්න ගොඩාක් පැවිද්දෝ. නමුත් බුද්ධ ශාසනයේ නියම කෙලෙස් දුරු කරපු රහතන් වහන්සේ ඒකට කැමති නැහැ. උන්වහන්සේට එහෙම මිච්ඡා ආජීවයෙන් යමක් හරි හම්බ කරගෙන කණ්ඩ බොණ්ඩ අවශ්‍යතාවයක් නැහැ. රජ්ජුරුව ආවොත් මහා ජරමරයක් වෙනවා කියලා දැනගෙන උන්වහන්සේ රජ්ජුරුවන්ගේ හිතේ 아무තු පැහැදීම් ඇති කරන්න යන්නේ නැතුව සද්ද නැතුව නිකන් හිටියා. එතනින්ම ලොකු දෙයක් කියලා බේරුණා කියලා හිතාදාගන්න. අන්න එහෙමයි නියම ගුණවන්තයෝ. ඔය ලස්සන කතා තියෙනවා. අර එක අවස්ථාවක ඔය සිතුල්පව්වේ හිටපු පොඩි හාමුදුරුවෝ නමක් මව්පියන් දකින්න ගෙදෙට්ට ආවා. අම්මා තාත්තලට අඳුන ගන්න බැරි අවුරුදු කීපයකට පස්සේ දැක්කේ නිකන් ස්වාමින්වහන්සේ කෙනෙක් කියලා සිව්පසෙන් සැලකුවා ඔක්කොම කළා සිවුරු පිරිකරත් පූජා කරා මාස 3ක් වස්වසවගෙනත් හිටියා. අන්තිමට පින් දීලා ආශිර්වාද කළ උන්වහන්සේ ආපහු සිතුල්පව්වට වැඩියා. මව්පියෝ සිතුල්පව්වට ගිහිලා නායක හාමුදුරුවෝ හම්බෙලකෝ අනේ ස්වාමීනි අපේ පොඩි හාමුදුරුවෝ දැක්කෙත් නැහැ. ගොඩ කාලෙකින් දැන් අවුරුදු ගාණක් වෙනවා. උන්වහන්සේ දකින්න ආසාවටයි අපි ආවේ. ඉතින් ඒ වෙලාවේ ලොකු හාමුදුරුවෝ කියනවා ඇයි අම්මයි තාත්තයි දැක්කේ නැද්ද මේ 3 මාසයක්ම ඔයාලගේ ගෙදර වස්වසලා හිටියේ ඔයාලගේ පොඩි හාමුදුරුවෝනේ. ඔයාලා උදේ දවල්ට දම්පැන් පූජා කරා ගිලම්පස පූජා කරා 3 මාසයක් වස්වසලා ඉඳලා අන්තිමට සිවුරකුත් පූජා කරා නේද පොඩි හාමුදුරුවන්. පින් එහෙමත් අනුමෝදන් කළා නේද ආවේ. මේ මට උන්වහන්සේ සිවුර ගෙනල්ලා මට පූජා කළා අම්මා තාත්තා පූජා කළා කියලා. ඒ කියන්නේ අර තමන්ගේ ගෙදර තමන්ගේ අම්මා තාත්තත් එක්ක 3 මාසයක් වස්වසලා හිටියා. ඒ අම්මා තාත්තටවත් අඳුන ගන්න බැරි වුණා මේ අපේ දරුවා කියලා. ඇයි? මම මේ අම්මගේ දරුවා තාත්තගේ දරුවා කියලා ඒ අම්මා තාත්තත් එක්ක එල්ලිලා හුරතල් වෙන්න තමන්ගේ ಗುಣ කියන්න අරවමුව කියන්න මොකෝවත් ප්‍රදර්ශනය කරන්න ගියේ නැහැ. සාසනිකව කළ යුතු දේ අර මව්පියන්ට පින් රැස් කරගන්න පුළුවන් විදිහට සිල්වත් ගුණවත් ජීවිතේ පවත්වාගෙන සිව්පසේ ලබාගෙන ඒ අයට පින්පෙත් සිද්ධ කරගන්න අවස්ථාව ලබා දීලා ආවා. තමන්ට පූජා කරපු සිවුරත් ගුරු හාමුදුරුවන්ට පූජා කළා. ඒ තරම් අල්පේච්චයි ඒ තරම් ගුණවන්තයි අම්මා තාත්තටවත් අඳුර ගන්න බැරුණා මාස 3ක් හිටියට තමන්ගේ දරුවගේ. ආන්න ගුණවන්තකම්. ආම් බලන්න සම්මා ආජීවය. තමන්ට ලැබෙ. ඒතකොට දැන් තමන්ගේ දරුවා කියලා දැනගත්තා නම් සමහරට අර අම්මා තාත්තා බඩේ තියෙන එකත් ගලවලා දෙනවනේ කන්න බොන්න කියලා. ඉතින් උන්වහන්සේට එහෙම අවශ්‍යතාවයක් නැහැ. උන්වහන්සේ බුද්ධ ශාසනයේ පැවිද්දෙක් විදිහට අවශ්‍ය කරන කටයුතු ටික කළා. එතකොට සිව්පස්සේ ලැබෙන විදිහට ලැබෙයි නොලැබෙන විදිහට නොලැබෙයි. එහෙම බලහත්කාරයෙන් ඉල්ලලා ගන්න අවස්ථාවක් නැහැ. ආම් බලන්න. එතකොට මේ මිච්ඡා ආජීව සම්මා ආජීවය. එතකොට ඔය විදිහට ලස්සන අපේ බුද්ධ දේශනා අපේ රහතන් වහන්සේලාගේ ජීවිත කතා තියෙනවා බොහෝම ලස්සන දේවල් මේ සම්මා ආජීවය. එහෙම නැත්නම් තමන් වහන්සේලාගේ දිවි පැවැත්මට සිව්පස්සේ ලබාගත් විදිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවානේ විශේෂයෙන්ම පැවිද්දන්ට සිව්පස්සේ ලබා ගන්නට ගියාම දැන් චීවරයක් ලැබුණත් ඒ චීවරය මොකටද පාවිච්චි කරන්න කියලා සිහිනුවණින් කල් ප්‍රතිවේක්ෂා කරන්න. එතකොට කියන පටිසංඛා යෝනිසෝ චීවරම් පටිසේවාමි යාවදේව සීතස්ස පටිඝාතයි උන්නස්ස පටිඝාතයි දංශමකස වාතාතප සිරින්සප සම්පස්සානම් පටිඝාතයි. මේ සිවුරෙන් මොකටද මං පාවිච්චි කරන්නේ? අවුවෙන් වැස්සෙන් සීතලෙන් පින්නෙන් ඌස්නෙන් බේරෙන්න මැසි මදුරුවන්ගේ දෂ්ට කිරීම වලින් බේරෙන්න හිරිකෝපින පටිච්චාද නැත්තම් විලිවසා ගන්නට මේක පාවිච්චි කරන්නේ. එතකොට බොහොම ධාර්මිකව උඩඟු භාවයකට යන්නේ නැතුව ඊට පස්සේ වටිනා සිවුරු හොයා බොරු කියා මිනිසුන්ගෙන් ඒවා ඉල්ලන්ට යන්නේ නැතුව ලැබෙන සිවුරකින් උන්වහන්සේ සතුට වෙනවා. අර මුල් කාලේ පැවිදි වෙන ස්වාමින්වහන්සේලාට කියලා තිබුණා පාංශකූල චීවරන් නිස්සාය පබ්බජ්ජා. පාංශකූල සිවුරෙන් යැපෙනවා කියලා හිතාන පැවිදි වෙන්න. ඊට පස්සේ පින්ඩියාලෝප භෝජනන් නිස්සාය පබ්බජ්ජා. පින්ඩ පාතෙන් ලැබෙන ආහාරයෙන් යැපෙන්න පැවිදි වෙන්න බලාපොරොත්තු වෙන්න. ඊට වඩා ලොකු ඒවා බලාපොරොත්තු වෙන්න යන්න එපා. ඊට පස්සේ
රුක්ක මූල සේනාසනන් නිසා එපබ්බජ්ජා ගහක් වැලක් යට ඉන්න ගල් ගුහාවක් යට ඉන්න බලාගෙන පැවිදි වෙන්න. පූති මුත්ත බේසජ්ජන් නිසා එපබ්බජ්ජා ස්වකීය මූත්‍රා වලින් බෙහෙත් තෙහෙත් පාවිච්චි කරන්න බලාගෙන පැවිදි වෙන්න. මේ වෙනත් ඔය ප්‍රණීත බෙහෙත් ಜಾති හොයන්න යන්න හිතාගෙන ඉන්න එපා. ඒ ඊතර චීවරන් ඒ කියන්නේ ලැබෙන සිවුරක් භාවිතා කරාට කමන්නේ. කවුරු හරි ශ්‍රද්ධාවෙන් පූජා කරනවා. හැබැයි පාංශකුල සිවුරු පින්ඩපාත ආහාර ටික ගස් මුල් යට ඉන්න බලාගෙන තමන්ගේම දේෙන් බෙහෙත් තෙත් හදාගෙන ඉන්න බලාගෙන පැවිදි වෙන්න. මුලින් කියලා තිබුණේ එහෙමයි. එතකොට සමහර අය කිව්වානේ එහෙමනම් අපිට බෑ. අපි පැවිදි වුණාට පස්සේ ඕක කිව්වනම් අපි කාගෙන ඉන්නවා කොහොම හරි මේ දැන් නම් බෑ කියලා සමහරු ගියා යන්න. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට අනුමත කළා. එහෙනම් අනිත් අය පැවිදි වෙනකන් ඉඳලා ඕක කියන්න. ඊට පස්සේ කොහොම හරි ඉන්නවනේ. බුදුරජාන් වහන්සේගේ කරුණාව වෙනයි. උන්වහන්සේ බැලුවේ මේ පුංචි දුක් වේදනා ටික විතර ගැන නෙමෙයි. සාංසාරික වශයෙන් එයා සුවපත් භාවයටපත් වෙනවා. මේ බඹසර සීලය හොඳට රැකගෙන මේ කියන සම්මා ආජීවය තුල හරියට ජීවත් වුණොත් එයා සංසාරේම ජයග්‍රහණය කරනවා. මේ එදාට ඔය මේ පින්ඩපාතෙන් ටිකක් වළඳලා දුකසේ ඉන්නවා කියලා එහෙම එකක් ගැන නෙමෙයි කිව්වේ. එතකොට බලන්න මේ සම්මා ආජීවය ගිහි පැවිදි දෙගොල්ලටම බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට මේ පෙන්නලා තියෙනවා. ඊටාම ඉහළින් අගය කරලා තියෙනවා. ඊට පස්සේ ඒ තුලින් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුනේ ලෝකයේ මිනිස්සු විසින් කරන්න තියෙන වැඩ අතරින් ලෝකෝත්තර මාර්ගය තමන්ගේ චිත්තසංතානෙ උපදවා ගන්න එක තමයි තාම දුෂ්කර. මේක ලේසි දෙයක් කියලා වරදවලා ගත්තොත් එහෙම පහසුවෙන් මේක සැහැල්ලුවට අරගෙන කරන්න පුළුවන් කියලා කල්පනා කරොත් එහෙම එතකොට ওই මාර්ග භාවනාවල දෙන්න ගියාම වැඩි සැලකිල්ලක් නැතුව මොනවද කියලා හිතුවොත් එහෙම මේක කවදාකවත් කරන්න බෑ කියනවා. නියමාකාරයට මේකට උත්සාහ කරන්නේ නැතුව සැහැල්ලුවෙන් මේක කල්පනා කරන්න ගියොත් එහෙම වැරදි විදිහට පිළිපැද්දොත් එහෙම කවදාකවත් මේ මාර්ගඵල වලට පැමිණෙන්න හම්බෙන්නේ නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ දකිනවා. ඒ නිසා නිවැරදිව පිළිපැදිය යුතු ක්‍රමය බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වුවේ ඒකයි. එතකොට මේ මාර්ග භාවනා කරන්නට යන තැනත්තා ඉස්සර වෙලාම විදර්ශනා බිම හදා ගන්න ඕන කියනවා. කියන්නේ පංචස්කන්ධයේ ද්වාදස යතන 18 ධාතු දෙවිසි ඉන්ද්‍රියන් චතුරාර්ය සත්‍ය ප්‍රත්‍ය සමුප්පාද එහෙම නැත්නම් අපි දන්නවා පටිච්ච සමුප්පාදය කියන්නේ මෙන්න මේ ධර්ම විදර්ශනාවට බිම කියලා කියන්නේ මෙන්න මේවට මේ ධර්ම පිළිබඳව මන අවබෝධයක් තියෙන්න ඕන. මනා දැනුමක් ඇති කර ගන්න ඕන. බිම සකස් කරනවා කියන්නේ ඒකට. ඊට පස්සේ විදර්ශනා භාවනා කරන ආකාරය හොඳට දැනගෙන සිල් ටික පිරිසුදු කරගෙන අනිකුත් වැඩ කටයුතු සියල්ල මතහැරලා දාලා විදර්ශනා භාවනාවට සූදානම් වෙන්න ඕන. ඒතර නාම රූප ධර්මයන්ගේ අනිත්‍යභාවය මේ ක්‍රමානුකූලව මෙන්න මේ විදිහට භාවනාව කරගෙන යන්න ඕන. මේකේ ඒකයි බුදුරජාණන් වහන්සේ දකින්නේ. ඊට පස්සේ ඒ විදර්ශනා කරන පුද්ගලයාට විදර්ශනා භාවනාවට අනුව සම්මා දිට්ඨිය වැඩෙනවා, සම්මා සංකප්පය වැඩෙනවා. ඊට පස්සේ සම්මා වාචා වැඩෙනවා, සම්මා කම්මන්තේ වැඩෙනවා, සම්මා ආජීවය වැඩෙනවා, සම්මා සතිය වැඩෙනවා, සම්මා සමාධිය වැඩෙනවා. මේ වැඩිම භාවනාවේ යෙදීම හැර කරන්න වෙන දෙයක් නැහැ මේ මෙහෙම වැඩෙන්න. ක්‍රමානුකූල භාවනාවේ යෙදෙනකොට විදර්ශනා ඥානෙ දියුණු වෙනවා. ක්ලේශයෝ තුනී වෙලා යනවා. විදර්ශනා ඥානෙ මනවින් දියුණු වෙලා සංස්කාරයන් කෙරෙහි කලකිරීම ඇති වෙලා ඊළඟ බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වන්නේ එම විදර්ශනා ඥානෙ හොඳට දියුණු කරගෙන සංස්කාරයන් කෙරෙහි කලකිරිලා සිත සංස්කාර ඡය වුණාට පස්සේ නිවනට නැමිලා නිවනට බර වෙලා පවතින අවස්ථාව හැටියට. ඒකට මේ සම්මාදිට්ඨිය ආදී මේ අපි කතා කරන මේ දිනවල සාකච්ඡා කරන විශේෂයෙන් අද කතා කරු මිච්ඡා ආජීවය සම්මා ආජීවය කියන කොටසේ සම්මා ආජීවය මෙන්න මේ අංග 8 හොඳට වැඩිලා බලවත් වෙලා ලෝකෝත්තරත්වයට ඒ පුද්ගලයා ගේනවා. ඊට පස්සේ මේ දෘෂ්ටි විචිකිච්ඡාව වගේ දේවල් සැක සංකා වගේ දේවල් මේ ආදී තියෙන මේ කෙලේශ ධර්ම විශේෂයෙන් මේ මිත්‍යා දෘෂ්ටිය විචිකිච්ඡාව කියන ප්‍රධානම කෙලෙස් දෙක ආයේ කවදාකවත් උපදින්නේ නැති ආකාරයට නැසිලා යනවා. ඊට පස්සේ අපාය දුක, ජාති දුක ආදී මේවා නැවත නැවත ඉපදෙමින් සතර අපාවල වැටෙන එකනේ මේ අපාය දුක, ජාති දුක මෙහෙම කියන්නේ. මෙන්න මේ දේවල් ආත්ම 7කින් එහෙම නැත්නම් ජාති 7කින් ඉස්සරහට නැවත කවදාකවත් සංසාරේ සිද්ධ වෙන්නේ නැති ගානට මේ සංසාර දුක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන ඒ නිර්වාණය අරමුණු කරගෙන ඒ පුද්ගලයාගේ හිත
සකස් වෙනවා. ඒකට කියන්නේ සෝතාපන්න මාර්ගඵලය කියලා. ඒක තමයි පළමුවෙන්ම පහළ වෙන ලෝකෝත්තර මාර්ගය. ඊට පස්සේ සකදාගාමි, අනාගාමි, අරිහත් කියන සතර මඟ සතර ඵලවලට පත් වෙන්න පුළුවන්. එතකොට මේ එකකවත් ඊට පස්සේ කිසිම කෙලෙස් ධර්මයක් නැතුව හිත පාරිශුද්ධත්වයට පත් වෙනවා. ඊට පස්සේ එයාට තියෙන්නේ අතීත හේතුන්ගෙන් හටගත්තා වූ වර්තමාන ස්කන්ධ පංචකය විතරයි. බුදුහාමුදුරුවන්ට රහතන් වහන්සේලාට එහෙමනේ තියෙන්නේ. ඊට පස්සේ පරණ කර්ම විපාක දෙනවා. ඒවා ඔක්කොම තියෙනවා. පරණ මේ කර්ම හේතු නිසා හටගත් ශරීරය තියෙනවා. පිරිනිවන් පෑවට පස්සේ ඒ පුද්ගලයා එහෙම නැත්නම් ඒ රහතන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවට පැමිණෙනවා. එතකොට අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා කියන්නේ මේ ශරීරයත් මරණයෙන් අවසන් වෙලා දවා පුලුස්සලා අවසන් වෙලා යනවා. ආය නැවත උපදින ස්වභාවයක් නැහැ. ඉතින් මෙන්න මේ කියන අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවට එන්න නම් මේ මාර්ගය හැට නිර්වාණයට පැමිණීම කියන කොටසට වෙන කිසිම ධර්ම මාර්ගයක් නැහැ කොහෙවත්. එතකොට මේ කියන ලෝකෝත්තර මාර්ගය, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හැරෙන්න මේ කියන සියලු දුක් වලින් මිදෙන්න අවශ්‍ය කරන නිර්වාණගාමි වැඩපිළිවෙලක් වෙන කොහෙවත් නැහැ. මේ තථාගත බුද්ධ ශාසනය තුල විතරයි මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන දේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. එතකොට මේ දවස්වල අපි මේ සාකච්ඡා කරගෙන යන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ තරම වැදගත් වෙන එකක්, ඒ තරම වටිනා ධර්ම පරියායක් අපේ ජීවිතේ මේ ටික හොඳට තේරුම් අරගෙන ගොඩනගා ගන්නට, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගුණධම් ටික ගොඩනගා ගන්නට ඔබ අපි හැමදෙනාට මේ ගෞතම බුද්ධ ශාසනය තුල ශක්තිය, වාසනාව, ප්‍රඥාව සැලසේවා කියන අදිෂ්ඨානීය ආශිර්වාදය අපි සිද්ධ කරනවා. එහෙමනම් මේ උතුම් වෙසක් පුර 15ක පොහොය මුල් කරගෙන වෙසක් සතිය අරමුණු කරගෙන net ධර්ම දක්ෂිනාව තුල සිද්ධ කළ මේ උතුම් ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයේ ධර්මින් කටයුතු කරන පින්වත් පිරිස සිහි කරලා පින්පෙත් අනුමෝදන් කරන්නටයි අපි සූදානම් වෙන්නේ. අද දවසේ මේ උතුම් පින්කමේ පින්බර දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික නායක නැවි KW ඉන්ද්‍රදාස මහත්මයා ප්‍රධාන ඒ දූ දරුවන් ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. ඒ පින්නතුන් බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික KW ඉන්ද්‍රදාස මහත්මයා තමන්ගේ 54 වැනි ජන්මදිනය නිමිති කරගෙන මේ පින්කම සිද්ධ කිරීමෙන් තමන්ගේ ජීවිතයට තුනුරුවන්ගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙනවා වගේම රත්නපුර ලෙල්ලෝපිටිය වැලිමලුව අංක 142 නිවසේ සිට පරලෝ සැපත් KW දාවිත් සිඤ්ඤෝ පියතුමන්ටත් KA ජේනෝනා මෑණියන්ටත් සංසාරගත සියලු ඥාති මිත්‍රාදීන්ටත් රට ජාතිය වෙනුවෙන් ජීවිතේ පූජා කළ ආරක්ෂක අංශවල සියලු සමාජිකාවන්ටත් සසර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසෙන්නට මේ පින උපකාර වේවා කියන අදහසෙන් පරලෝ වශයෙන් ඒ සියලු දෙනාට පින්පෙත් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමන්ටත් තමන්ගේ දරුමුණුබුරන්ට පින්කම් කරගන්න උපකාර කරන සියලු දෙනාට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද දවසේ මේ සිද්ධ කරන්නට දුන උතුම් ධර්ම දේශනාව ලෝකේ පුරාම පතුරවා හරින්ට පින්බර දායකත්වයේ දරන ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික නායක නැවි KW ඉන්ද්‍රදාස මහත්මයා ප්‍රධානී පින්වත් පිරිසගේ දායකත්වය තුලින් උපදවාගත් සියලු ආනිසංස දෙවියන්ට ලැබේවා. දෙවියෝ සතුටෙන් අනුමෝදන්ව දිවේසුරු දියුණු කරගෙන උතුම් නිවනින් සැනසීම උදා කරගනිත්වා. ඒ පින්නතුන් නමින් මිය පරලව ගිය මව්පිය දෙපළ ප්‍රධාන සියලු සංසාරගත ඥාතීන්ට පරලෝ වශයෙන් පින් ලැබේවා. ඒ අයගේ සසර ජීවිතයේ සුවපත් කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් මමා මහ නිවනින් සැනසීම උදා කරගනිත්වා. සුජීවත් විඳගෙන 54 වන ජන්මදිනයේ සිහිපත් කරමින් පින්කමේ දායකත්වයේ දරන KW ඉන්ද්‍රදාස මහත්මයා ප්‍රධාන ඒ පවුලේ සියලු දරුවන් ඇතුළු ඥාතීන්ටත් ධර්ම ශ්‍රවණය කරපු ඔබ අපි හැම දිනාටමත් මෙලව ජීවිතේ කායික මානසික සුවය ධර්ම අවබෝධයේ සැලසේවා. පරලොව ජීවිතේ සුවපත් වේවා ධර්ම අවබෝධයේ සැලසේවා. සංසාර දුකින් අත මිදී උතුම් මමා මහ නිවනින් සැනසීමේ වාග්ය වාසනාව අපි හැම දිනාටම උදා වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරන් රක්칸තු ධම්ම දේශනං චිරන් රක්칸තු ත්වං සදා.